හොඳයි එහෙනම් අපි හැමදෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි අද දවසේත් මම හිතන්නේ අපි යොදාගත්තේ සාකච්ඡාව මේ පියවරෙන් පියවර ඒ විමුක්ති මාර්ගයේ පිළිබඳ දේශනා මාලාවක් සිද්ධ කරමු කියලා. ඉතින් අපි ගිය සතියේ ඒ විමුක්ති මාර්ගය ආරම්භ කරන කෙනෙක්ට අවශ්‍ය කරන මූලික පියවරක් හැටියට අවශ්‍ය කරන ඒ සිහිය පිළිබඳ යම් කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් දැන් කවුරු හරි ප්‍රශ්නයක් අපෙන් අහුවොත් වහන්සේ කෙලින්ම විමුක්තිය කියන්නේ මොකක්ද? නිබ්බාණය කියන්නේ මොකක්ද? බුද්ධ ඥාන සියලුම මුක්ති ඥාන 73ක් හැටියට අනිදාන ප්‍රකාරනේ දීක්ෂා කරලා පෙන්වලා දීලා මේ ලෞතර බුදු සත්‍ය මොකක්ද කියලා කවුරු හරි අපිට කෙලින්ම කියන්න කිව්වොත් වචනෙන් ඇත්තටම කිසිම දවසක වචනෙන් සත්‍ය කියන්න බෑ. ඒක හරියට උදාහරණයක් විදිහට කිව්වොත් අපි හිතමු මෙහෙම. අපිට කිව්වොත් එහෙම දැන් වචන හැඩතල නැති ස්වභාවයක්, සීමාවක් නැති ස්වභාවයක්, වචන වලින් කියන්න කියලා ඒක ඇත්තටම වචන වලට කියන්න බෑ. ඒක හරියට අපි කියනවා හිස් වෙච්ච පොතක් කිසිම අකුරක් නැති කිසිම වචනයක් නැති පොතක් දීලා අපි යාට කිව්වොත් එහෙම මේ පොතේ මොනවද තියෙන්නේ කියලා අපිට කියන්න කියලා ඉතින් ඇත්තටම කිසිම දෙයක් කියන්න බෑ. මොකද මේ පොතේ තියෙන දේවල් කොහොමද වචන නැහැ මේ පොතේ අකුරු නැහැ. ඉතින් අකුරු නැති වචන නැති පොතක් වූ සත්‍ය වචනෙට නගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක භාෂාවකින් කතා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම භාෂාවෙන් සත්‍ය කතා කරන්න බෑ කියලා කියන්නේත් භාෂාවෙන්මයි. මොකද හේතුව භාෂාවකින් යමක් ප්‍රකාශ කරන්න අපි යද්දී ඒ භාෂාවකින් යමක් කියද්දී ඒක අහන කෙනා ඒ වචනයත් එක්ක තමන්ගේ හිතේ යම් චිත්‍රයක් ඇඳ ගන්නවා. දැන් යම් හැඩයක් ආකෘතියක් හදා ගන්නවා. ඒ සත්‍ය විමුක්තිය පිළිබඳ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ආයේ සත්‍ය වචන අහලා සත්‍ය පිළිබඳ යම් හැඩයක් ආකෘතියක් මනසේ නිර්මාණය කරගෙන ඒ සොයන්න ගියොත් ඇත්තටම ඒක සත්‍ය නෙවෙයි. ඉතින් අනේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ වචනෙන් සත්‍ය කියන්නේ ගියා. වචන පහළ වෙන්න පෙර තිබ්බේ සත්‍ය. දැන් උදාහරණ කිව්වොත් දැන් මම ඔබට කියනවා මේ විදිහට ඔබ වචන භාෂාවක් ඉගෙන ගත්ත භාෂාවක් පාවිච්චි කරන්නේ නැතුව මම ඔබට කිව්වොත් මේ ලෝකේ ඕන දෙයක් ගැන කල්පනා කරන්න කියන මම ඔබට කියනවා හැබැයි ඔබ සිංහල භාෂාවෙන් හිතන්නත් එපා ඉංග්‍රීසි වලින් හිතන්නත් එපා. කියන්නේ භාෂාව අපි පස්සේ ඉගෙන ගත්ත දෙයක්නේ. භාෂාව අපි පසු ඉගෙන ගත්ත දැනුමක්. සිංහල ඉංග්‍රීසි තව දන්න භාෂා තියෙනවා නම් මම ඔබට කියනවා එතකොට භාෂාව පාවිච්චි කරන්නේ නැතුව සිංහල හෝ ඉංග්‍රීසි කියන භාෂා අතහැරලා මේ ලෝකේ දැන ඕන දෙයක් කල්පනා කරන්න. එහෙම නැත්නම් මම ඔබට කියනවා තමන් ගැන කල්පනා කරන්න ඕනෙම දෙයක්
හැබැයි භාෂාව ඉගෙන ගත්ත දැනුම පාවිච්චි අතීත දැනුම ඒ වගේම අතීත ඉගෙන ගත්ත භාෂාව පාවිච්චි කරන්නේ නැතුව තමන් ගැන ඕන දෙයක් කල්පනා කරන්න. ඒ වගේම අපට කියන ඔබ සත්‍ය පිළිබඳ ඔබ දන්න ඕන දෙයක් කල්පනා කරන්න සිංහල ඉංග්‍රීසි කියන භාෂා පාවිච්චි කරන්නේ නැතුව. වෙනත් භාෂාවක් පාවිච්චි කරන්න නැතිව පස්සේ ඉගෙන ගත්තා. බලන්න භාෂාවක් පාවිච්චි කරන්නේ නැතුව අපි තමන් ගැන හිතන්න ගියාම ලෝකය ගැන හිතන්න ගියාම සත්‍ය ගැන හිතන්න ගියාම අපිට ඇත්තට මේ කිසිම දෙයකට උත්තරයක් නැහැ. අපි නොදන්න ස්වභාවයකට පත් වෙනවා. හොඳට බලන්න මේ කියන කාරණේ ඇත්තටම උතර ඔබ තේරුම් ගන්න. එහෙනම් මේ භාෂාවෙන් තමයි භාෂාවකින් තමයි මේ ලෝකය රට ජාති ආගම් කුල ගැහැණු පිරිමි මේ සියල්ල නිර්මාණය කරන්නේ භාෂාවෙන් හදන කතාවක්. එතකොට භාෂාවක් කියලා කියන්නේ අපි මේ පේන ඇහෙන දැනෙන රූප ශබ්ද ගන්ධ රසවලට චිත්ත රූපයක් එක්ක දෙන යම් අර්ථකථනයක්. ඒ පේන ඇහෙන දැනෙන ගඳ සුවඳ කියන වර්ණ රූපයන්ට හිතේ චිත්‍ර රූපයක් එක්ක දෙන අර්ථකථනයක්. දැන් අපිට අම්මා කියලා ඔබට කිව්වොත් අම්මා කියන චිත්ත රූපයත් එක්ක ඔබට තියෙන අර්ථකථනයක් තියෙනවා. තාත්තා කිව්වහම, මිනිස්සෙක් කිව්වහම, තිරිසන් සතෙක් කිව්වහම, බල්ලෙක් අලියෙක් කිව්වහම අපිට ඒ චිත්ත රූපات එක්ක මැවිච්ච අර්ථකථන තියෙනවා. ඉතින් එතකොට අපි මේ ලෝකය කියලා දකින්නේ ලෝකය කියලා බොහෝ දෙනෙක්ට හම්බෙන්නේ මේ භාෂාවෙන් නිර්මාණය කරපු කතා. එතකොට මේ භාෂාවෙන් නිර්මාණය කරපු කතාව ඇත්තම ඇත්ත යථාර්ථයක් නෙමෙයි. භාෂාවෙන් කියන කිසිම දෙයක් ඇත්තක් කවදාකවත් තිබිච්ච දෙයක් නෙමෙයි. කවදාකවත් තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක නිකන් තව ඉගෙන ගත්ත භාෂාවක් දැනුමක් විතරයි. ඉතින් එතකොට දැන් ඔබට මේ වෙලාවේ පවා හොඳට බලන්නකෝ. දැන් මේ වෙලාවේ පවා මේ සද්දය ඇහෙද්දී බලන්න මොකද වෙන්නේ දැන් ඔබට මේ ඔබේ ජංගම දුරකථනයෙන් හෝ ලැප්ටොප් යන්ත්‍රකින් හෝ මේ දේශනාව අහද්දී මේ සද්දය ඇහෙද්දී බලන්න මොකද වෙන්නේ කියලා. මේ සද්දය ඇහෙන වෙලාවේදී ඒ සද්දයත් එක්කම අර අතීත මතක නැත්තම් භාෂාව මතුවෙලා ඒ අතීත දැනුමෙන් හදාගත්ත මතක වලින් මේ කතාවක් හදනවා. ඊට පස්සේ මං හාමුදුරන්ගේ මේ ප්‍රශ්නය අහන්න ඕන කියලා ආයෙත් භාෂාවකින්ම තව කල්පනාවක් හදනවා. හාමුදුරුවෝ මෙහෙමයි කියන්නේ ඒකත් භාෂාවෙන් හදනවා. මං හදාගෙන ඉන්න මතයට මේක ගැලපෙන්නේ නැහැ කියලා ආයෙ භාෂාවෙන්ම හදනවා කතාවක්. අන්න එතකොට ඔබට තේරෙයි එහෙනම් ඇත්තටම මෙච්චරලා මේ බණ කියාගෙන යන්නේ කවුද? බණ අහන්නේ කවුද? මේ උත්තර දෙය ප්‍රශ්න අහන්න හිතන්නේ කවුද? මේ මට ගැලපෙන්නේ නැහැ කියලා හිතන්නේ කවුද? මේ ඔක්කොම භාෂාවෙන් හදන කතාවක් විතරයි. එතකොට මේ භාෂාවෙන් තමයි මේ වර්තමානයේ පවා මේ දේශනාවත් දේශනා කරන්නේ, දේශනා කරන දේ දේශනාව අහන්න මං කැමති දේ මං අකමැති විදිය දෙයක් මේ කියන්නේ. මේ ඔක්කොම භාෂාව විසින් නිර්මාණය කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න එතකොට අපිට තේරෙනවා දැන් එහෙනම් අපි මෙච්චර කල් මේ ගැහැණු පිරිමි ලෝකය රටවල් මේ ඔක්කොම කියලා ඉතින් හිටියට මේ ඔක්කොම භාෂාවේ හදපු කතාවක් විතර බං.
භාෂාව තමයි අපි සිතිවිලි කියලා පාවිච්චි කරන්නේ. හිතනවා කියන්නේ භාෂාව. බලන්නකෝ භාෂාවක් පාවිච්චි කරන්නේ නැතුව මොනවා හරි කල්පනා කරන්න පුළුවන්ද කියලා. අන්න එතකොට පේනවා අපිට මේ භාෂාවෙන්ම තමයි දේවල් හදලා තියෙන්නේ. දේවල් වලට වටිනාකම් දීලා තියෙන්නේ. මේ සියල්ල අන්තිමට අපි බැඳිලා තියෙන්නේ දේවල් වලට මේ භාෂාවෙන් හදපු මේ අදහස් වලටම. මේ සංකල්ප වලටම. ඉතින් එතකොට දැන් අන්න ඒකයි මාවට කිව්වේ දැන් සත්‍ය කියන්නේ මේ විදියට මේ විමුක්තිය සත්‍ය කියන්නේ මේ විදියට මොනවා හරි මේ හිතාගත්ත දෙයක් තියෙනවා කියලා හිතන දෙයක්. එහෙම සංකල්පයක් නෙවෙයි. සත්‍ය කියන්නේ එහෙම දැනුමක් නෙවෙයි. හැබැයි අපිට සත්‍ය ගැන කතා කරන්න ලදින් දැනුමකින් තමයි අපි භාෂාවකින් තමයි මේ කියන්නේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. හැබැයි භාෂාව අභිබවා ගියපු තැනක භාෂාවට නොබැදිච්ච තැනක ඒ සත්‍ය පවතී. ප්‍රශ්නේ තියෙන්නේ මම සත්‍ය පවතිනවා කියන වචනේ කියද්දි ඒකත් භාෂාවෙන් දෙයක් කරලා තැනක් හදලා ඒකත් කාල අවකාශයකට හැඩයකට දානවා. අන්න ඒක තමයි තියෙන භාෂාවේ ගැටලුව. ඉතින් එතකොට දැන් අපි මේ සත්‍ය කියන අකුරු නැති වචන නැති පොත කියවන්න නම් භාෂාව අභිභාගීපු සත්‍ය අත්දකින්න නම් අපිට සිද්ධ වෙනවා එක පැත්තකින් අපි මේ අපේ දැනුමට අපි භාෂාවෙන් ඉගෙන ගත්ත යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ සියලු දේට තිබ්බ වටිනාකම බිමින් තියන්න. උදාහරණයක් කියනවා නම් අර ලංකාවේ ඉඳලා තියෙනවා අනුරාධපුර යුගයේදී මේ කාට හරි ත්‍රිපිටකේ කටපාඩම් නම් ඒ ත්‍රිපිටකේ කටපාඩම් භික්ෂුවකට ලොකු වටිනකමක් දෙනවා. ඒ ත්‍රිපිටකාචාර්ය කියලා ලොකු උපාධියක් දෙනවා. ලොකු රටේ පිළිගැනීමක් තියෙනවා මේ වටින භික්ෂුවක් හැටියට. ඉතින් ඒක ඉතින් අනුරාධපුර යුගයේදී ඉතින් ඒ ත්‍රිපිටකේ කටපාඩම් කරලා ඉවර වෙලා ඒ කටපාඩම් කරගත්ත භික්ෂුව මහා විහාරේ ඝණ්ඨාරයක් තියෙනවලු. ඒ මහා විහාරේ ඝණ්ඨාරෙට ඝණ්ඨාරේ නාද කරන්න. ඒ ඝණ්ඨාරේ නාද කළාම එනවා මේ අපි කියන්නේ විනිශ්චය මණ්ඩලය. ඇවිල්ලා අර භික්ෂුව අර කටපාඩම් කියන භික්ෂුවගේ දැනුම පරීක්ෂා කරනවා. ඒ දැනුම පරීක්ෂා කරලා ඉතින් එයා හරියට දිනුම් මේ උත්තර දෙනවා නම් අපි එයා ත්‍රිපිටකාචාර්ය උපාධිය විභාගේ මේ පාස් කියලා පිරිනමනවා. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේ නමක් බුද්ධරක්කිත කියලා උන්වහන්සේ දැන් ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ගිහිල්ලා ඝණ්ඨාරේ ගහලා ඉද්දි උන්වහන්සේගේ ගුරුවරයා එනවා. ගුරුවරයා ඇවිල්ලා අහනවා බුද්ධරක්කිත මොකද කියලා. කියන ස්වාමීනි මම ත්‍රිපිටකේ කටපාඩම් කළා මම ඒක කියන්න ආවේ. මම ත්‍රිපිටකේ කටපාඩම් කරා මම ඒක කියන්න ආවේ කියද්දි කියනවා එහෙනම් කියන්න බලන්න වේදනාවේ ලක්ෂණය මොකක්ද? මේ වේදනාවේ ලක්ෂණය මොකක්ද කියලා කියද්දි කියන වේදනාවේ ලක්ෂණේ වේදහිත ගතිය. විදින සෝයිරස ගුරුහාමර ඈ කියනවා. ඈ කියලා ගිහම තව උත්තරයක් දෙනවා. ඊට පස්සේ ආයෙත් ඈ කියලා කියනවා. එතකොට තව උත්තරයක් දෙනවා. එතකොට උන්වහන්සේට අර ගුරුවරයා සැකෙන් වගේ ඈ කියලා දෙපාරක් ආද්දි දැන් උත්තර දෙකක් දෙනවා. එතකොට උන්වහන්සේ දැන් උත්තර තුනක් දුන්නා. එතකොට අර ගුරුවරයා කියනවා ඔබ දීපු උත්තර තුනම හරි වේදනාව පිළිබඳ. වේදනාවේ තියෙන ලක්ෂණ පිළිබඳව දීපු හැම උත්තරයක්ම හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ දැනුම ඔබට විශ්වාස නැහැ. ඔබ ඒකයි සැරින් සැරේට උත්තර මාරු කළේ මොකද ඔබගේ දැනුම පිළිබඳ ඔබට හරි විශ්වාසයක් නැති හින්දා. ඉතින් ඒ වෙලාවෙ කියනවා ඒ නිසා ඔබට
මීට වඩා ඔබගේ දැනුම පිරිසුදු කරගන්න සැක ටික අයින් කරගන්න ත්‍රිපිටකයේ තියෙන ගැන තියෙන. ඒ නිසා ඔබ කරන්න තියෙන්නේ මගේ ගුරුවරයා ඉන්නවා, මගේ සහෝදරයා ඉන්නවා, මගේ සහෝදර වැඩිමහල් ස්වාමින් වහන්සේ තමයි දැනට ලංකාවේ ඉන්න ත්‍රිපිටකදර ත්‍රිපිටකයේ හොඳටම දැනුමක් තියෙන, හසල දැනුමක් තියෙන ස්වාමින් වහන්සේ. මිල උන්වහන්සේව හම්බෙලා තව ටිකක් මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න කියලා කියනවා. මම කිව්වා කියලා කියන්න. ඊට පස්සේ උන් බුද්ධ රාක්කිත හාමුදුරුවෝ ඊට පස්සේ තමන්ගේ ගුරුවරයාගේ වැඩිමහල් සහෝදරයා හොයාගෙන තමන්ගේ වැඩිමහල් සහෝදරයා හොයාගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ බාල සහෝදරයා තමයි මා වෙවි මම උන්වහන්සේගේ ශිෂ්‍යෙක් මට කිව්වා ඔබ වහන්සේගෙන් ත්‍රිපිටකය ඉගෙනගෙන ඉන්න කියලා. ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන හොඳට ඉගෙනගෙන වන පොත් කරලා එන්න කියලා. එතකොට කියනවා අනේ නම මම දැන් ගොඩක් වයසයි. මං ගොඩක් දැන් වයසින්ද ඉස්සර වගේ මට එහෙම උගන්වන්න පුළුවන් හයි හත්තිය මදි. හැබැයි ඒත් ඔබ වහන්සේ වෙවි ඔබ වහන්සේගේ ලොකු හාමුදුරුවෝ මගේ සහෝදරයා. ඉතින් මට බෑ කියලා ඔබ වහන්සේ යවන්නත් බෑ. ඒ නිසා අපි දෙනම මෙහෙම කරමු. ඒ නිසා අපි දෙනම දැන් ළඟදී එන වස්සාන කාලේ මේ ළඟ තියෙන ගම්මානේ ගමේ වස්වසමු. මේ ගමේ වස්වාසය කරලා ගමේ වස්වසලා ඊට පස්සේ මම ත්‍රිපිටකයේ විස්තර කරන්න. මම අටුවාව විස්තර කරන්නම් ඔබ වහන්සේ ත්‍රිපිටකයේ පෙළ ටික විග්‍රහ විස්තර කරන්න. ඔබ වහන්සේ පෙළ දහම සූත්‍ර පිටකේ විස්තර කරලා දෙන්න මම අටුවාව විස්තර කරන්න. එතකොට මට ඔබ වහන්සේගේ තියෙන අඩුපාඩු හදන්න පුළුවන්. කියලා ඉතින් උන්වහන්සේලා දෙනම වස්සාන සමයේදී ළඟම තියෙන ගමට වැඩම කළා වස්වාසය කළා. දැන් ගමේ ඉන්න පිරිසට 3 මාසයක්ම බණ කියනවා ත්‍රිපිටකය ඇසුරු කරගෙන. දැන් ත්‍රිපිටකයේ ඇසුරු කරගෙන 3 මාසයක්ම දේශනාව කරද්දී දැන් දේශනා 3 බස් ඉවර වෙන්න කිට්ටු වෙද්දී අර ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා අර ඉගෙන ගන්න ආව පොඩි හාමුදුරුවෝ ළඟ ඇඳිලි බැඳලා කියනවා ඔබ වහන්සේ මට භාවනාවට අවශ්‍ය කරන කර්මස්ථානයක් දෙන්න. මට භාවනා කරන්න අවශ්‍යයි මට භාවනා කරන්න කමටහනක් දෙන්න කියලා. එතකොට කියනවා අනේ ලොකු හාමුදුරුවනේ මං ආවේ ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න. මං ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් වෙන්න ආවේ. ඉතින් මං කොහොමද මෙච්චර ලොකු වැඩිමහල් හාමුදුරු කෙනෙක්ට මං උගන්වන්නේ කොහොමද? මම කියලා දෙන්නේ කොහොමද භාවනා කරන්න හැටි? ඔබ වහන්සේනේ මට කියලා දෙන්න ඕනේ. ඔබ වහන්සේනේ ත්‍රිපිටකදර භික්ෂුන් වහන්සේ. කියලා කියද්දී එතකොට අර ලොකු හාමුදුරුවෝ කියනවා නම මම 3 මාසයක් ඔබ වහන්සේ මේ පෙළ විස්තර කරන විදිය පරීක්ෂා කරමින් හිටියේ. මට තේරෙන දෙයක් තමයි මට අවබෝධ වෙච්ච දෙයක් තමයි ඔබ වහන්සේට ඔබ වහන්සේ මේ පෙළ විස්තර කරන්නේ හුදු දැනුමක් විදියට නෙවෙයි. ඒ විස්තර කරන එකේ සුවඳ ජීවය ඔබ වහන්සේගේ ඇතුළේ තියෙනවා. ඒ වචන වලට ඔබ වහන්සේ ජීවමාන පණක් දෙනවා. දැන් ජීවමාන පණක් දෙනවා කියලා කියන්නේ කියනවා දැන් මම දේශනා කළේ මට තියෙන්නේ ඒ ත්‍රිපිටකයේ අටුවාව පිළිබඳ දැනගත්ත දැනුම් පද්ධතිය. මට ඒක ප්‍රත්‍යක්ෂ ස්වභාවයක් මගේ ඇතුලේ නැහැ. ඒකයි මම ඔබ වහන්සේට කිව්වේ දැන් මට ඔබ වහන්සේට වඳින්න බෑ මේ ශාසන සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ශාසන සම්ප්‍රදායක් තියෙන හින්දා වැඩිමහල් භික්ෂුවක් වස් වලින් බාල භික්ෂුවට වඳින්නේ නැති නිසා වන්දනා කරන්න බෑ. ඒ වුණාට ඔබ වහන්සේ තමයි මට ගුරුවරයා මට කියලා දෙන්න කියලා. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි මල් දෙකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ප්ලාස්ටික් මලකුයි ගහේ පිපි හැදිච්ච මලකුයි ගත්තොත් එහෙම බැලෝ බැල්මට පේන්නේ දෙකම එක වගේ මල් දෙකක් කියලා. බැලෝ බැල්මට දෙකම එක වගේ මල් දෙකක් කිව්වට ඉතින් ප්ලාස්ටික් මල සමහරට ඒකට සෙන්ට් එකක් ගහලා සෝදාම වඳුනත් පුළුවන්. ඒක ලස්සනට පේනවා. දෙකම එක වගේ. හැබැයි එක වගේ වුණාට අර ප්ලාස්ටික් මලට ප්‍රාණයක් නැහැ.
ඒක හරි සජීවී දෙයක් නෙවෙයි, ඒක අජීවී දෙයක්. ඒතර ගහේ ඇදිච්ච මලට ප්‍රාණයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි දැන් සත්‍ය කවුරු හරි තේරුම් අරගත්තාමත් එයාත් ඒ වචන ප්‍රකාශ කරනවා. පොතේ වැදගත්කම තියෙන කෙනත් වචන ප්‍රකාශ කරනවා. හැබැයි අර පොතේ දැනුම විතරක් නම් සංසන්දනය කළ දැනුම් පද්ධතියක් විතරයි නම් එයාගේ ඇතුලේ තියෙන්නේ. එයාට අර විමුක්තියේ තියෙන සුන්දරත්වය, ඒ ජීවමය ගතිය, සජීවී ගතිය නෑ එයාගේ ඇතුලේ. ඒවා ඇත්තටම අපි කියන්නේ මල මැරිච්ච වචන විතරයි. ඒ වචන වලට ජීවයක් නෑ. ඒ වචන වලට පණක් නෑ. ඒවා පොතක තියෙන තව වචන ටිකක් දැනුම් පද්ධතියක් විතරයි. ඉතින් හැබැයි මේ කතාවේදී ඉතින් අපිට තියෙන වටිනාකම තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අර වැඩිමහල් භික්ෂුව උන්වහන්සේ ත්‍රිපිටකයේ කොච්චර දැනන් හිටියද? ත්‍රිපිටකය අටුවාව මේ සියලු දැනන් හිටියත් උන්වහන්සේ දැනුමින් මාන්නයක් ඇති කරන් තිබ්බේ නැහැ. ඒ දැනුම ඇති කරගෙන මම දන්නවා කියලා ලොකුකමක් මනසේ තිබ්බේ නැහැ. උන්වහන්සේ ගාව තිබ්බර නිහතමානීකම, යටහත් වෙන ගතිය, සත්‍යයට ගරු කරන ගතිය. අන්න එතකොට අන්න ඒ නිසා උන්වහන්සේට දැනුම, උන්වහන්සේට තිබ්බ ත්‍රිපිටක දැනුම, උන්වහන්සේට තිබ්බ භාෂාව දැනුම උන්වහන්සේගේ විමුක්තියට බාධාවක් වුණේ නැහැ. උන්වහන්සේට ගුරුවරයා සොයාගන්න එක බාධාවක් වුණේ නැහැ. අන්න ඒ වගේ දැන් මාවටද කියන්නේ මේක මේ අපිට ධර්මයේ පිළිබඳ, විමුක්තිය පිළිබඳ දැනුම තියෙන එක නෙමෙයි නරක. ඒ දැනුමට අපි බැඳ එක, දැනුමෙන් අපිට වටිනාකමක් හදාගන්න එක, දැනුමෙන් මම කෙනෙක් කියලා සිතා ගන්න එක. අන්න ඒක අතහරින්න පුළුවන් නම් ඇත්තටම අපිට දැනුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනුම උපකාරයක් කරගන්න පුළුවන් අපිට දැනුමෙන් ඔබේ තියෙන ඒ සත්‍ය ස්පර්ශ කරන්න, සත්‍ය අත්දකින්න. එතකොට දැන් මම තව පුංචි සිද්ධ කතාවක් කියන ඔය දැනුම ගැන කියද්දී මේ භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ නම තමයි ඔය සෙන් භික්ෂුවක් හෝනේ කියලා. ඒ හෝනෙන් කියන භික්ෂුව යම් ආරාමයකට යනවා මේ සත්‍ය සොයාගෙන. නිවන, විමුක්තිය, නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද කියලා සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා ටික දවසක් ආරාමෙ ඉද්දී ඒ ආරාමෙන්න ලොකු හාමුදුරුවෝ මේ හෝනෙන් භික්ෂුවට කතා කරනවා. කතා කරලා ප්‍රශ්නයක් අහනවා. ඒ කතා කරලා අහන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේට ඇත්තටම ඕන කරන්නේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්නද? සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඒ ගැන විෂයානුබද්ධ දැනුමක්, සෛද්ධාන්තික දැනුමක් ඇති කරගන්නද? එහෙම නැත්නම් ඇත්තටම සත්‍ය අවබෝධ කරගන්නද? සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්නද? සත්‍ය බවට පරිවර්තනය වෙන්නද? කියනවා දැන් මේ ආරාමේ ඉන්නවා 499ක් භික්ෂුන් වහන්සේලා. මේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන්නේ ඇත්තටම මේ සත්‍ය මොකක්ද කියලා දැනගන්න, ප්‍රත්‍යක්ෂය නෙවෙයි. සත්‍ය අවබෝධයක් නෙවෙයි. අවශ්‍ය කරන්නේ සත්‍ය පිළිබඳ දැනුම් පද්ධතිය, දැනුමක් හදාගන්න. ස්කෝලර් කෙනෙක් වෙන්න. අධ්‍යාපනයක් ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ ඔබ වහන්සේට මේ දෙකෙන් මොකක්ද ඕනේ කියලා අහනවා. සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඒ වෙන විෂයානුබද්ධ සෛද්ධාන්තික තොරතුරු ඒ පොත්වල තියෙන, ග්‍රන්ථවල තියෙන ભેද විග්‍රහ කිරීම ඒව දැනගන්න අවශ්‍ය කරන ඇත්තට මේ ප්‍රත්‍යක්ෂ කරන්නද කියලා. ඉතින් එහෙම ලැබුවට පස්සේ අර පුණෙන් භික්ෂුව කියනවා ස්වාමීනි මට ඇත්තටම අවශ්‍ය කරන්නේ කරන දේ තමයි මට ඕනේ හරියටම මොකක්ද? සත්‍යය කියලා ප්‍රත්‍යක්ෂ කරන්න, සත්‍ය බවට පරිවර්තනය වෙන්න. මේ සත්‍ය මොකක්ද ඒ බවට පරිවර්තනය වෙන්න ඕන කියලා කිව්වට පස්සේ ඒ භික්ෂුව කියන එහෙනම් මම කියන දේ කරනවද?
ස්වාමීනි වහන්සේ යමක් කියනවාද මං එතනින් එහාට ආයෙ කතා කරන්නේ මං ඔබ වහන්සේට යටත් වෙනවා සැරෙන්ඩ වෙනවා ඔබ වහන්සේට භක්තිය පිහිටනවා ඔබ වහන්සේ තමයි දැන් මගේ ගුරුවරයා ඉතින් මට ඔබ වහන්සේගේ වචනේ විතරයි අවශ්‍ය කරන්නේ එතකොට ගුරුවරයා කියනවා එහෙනම් ඔබට අවශ්‍ය කරන්නේ සත්‍ය පිළිබඳ සෛද්ධාන්තික දැනුම පොත්පත්වල තියෙන ධර්මකාරණා දැනුමට එහා ගිහින් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය නම් ඔබට මම කියන්නේ එහෙනම් අද ඉඳන් ඔබ කිසිම මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න එපා. ඔබ මේ ඉගැන්වීම් තේරුම් ගන්න එන්න එපා. ක්ලාස් වලට එන්න එපා. ඔබ යන්න කුස්සියට. ඔබ කුස්සියට ගිහිල්ලා අවුරුදු 12ක් යනකම් අවුරුදු 12ක් නෙමෙයි ඇත්තටම මේ ඒ භික්ෂුව කියන්නේ මම කියනකම් ඔබ කිසිම මේ සාකච්ඡාවකටවත් මේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා. ඔබ මේ උගන්වන දේවල් ඉගෙන ගන්න ඉන්න අවශ්‍යත් නැහැ. ඔබ කරන්න අවශ්‍ය කරන්නේ එකම දේ තමයි ඔබ කුස්සියට ගිහිල්ලා අවුරුදු 12ක් මේ අයට දානි හදන්න ඕනේ. බත්තු යන්න ඕනේ. ව්‍යංජන හදන්න ඕනේ. කෙන ඔබ කැමතිද? මං අහපව ඔබට එන්න කියනකම් ඔබ මේ ගැන්වීම් වලට සම්බන්ධ වෙන්න කියලා කියනකම්ම ඔබ වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඔබට කරන්න පුළුවන් එකම දේ මේ කුස්සියේ අනිත් අය වෙනුවෙන් ආහාර සකස් කිරීම. අනිත් අයට උයලා දෙන එක. කියලා දැන් ඊට පස්සේ හා කියනවා. හා කියලා අර මේ භික්ෂුව දැන් ගිහිල්ලා කුස්සියේ කෑම හොයන්න යනවා. බත් වලදී 12 අවුරුද්දක් යනකම්ම කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසිම පන්ති වලට සහභාගී වෙන්නේවත්, ඉගෙන ගන්නේවත් මොකක්වත් නැහැ. එයා 12 අවුරුද්දක්ම කුස්සියේ කෑම හොයනවා. ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ආරාමේ ඉන්න පිරිස වෙනුවෙන් සම්පූර්ණ කැපවීම කරනවා. ඉතින් මෙයාව කවුරුත් එහෙම විශේෂයෙන් දාන්නේ නැහැ. මොකද අවුරුදු 12ක්ම ඒ ආරාමේ කුස්සියේ කෑම වෙන මිනිස්සයාව ඒ විශේෂ දෙයක් නැහැ. මොකද එයාට ලොකු අවධානයක් නැහැ ආරාමේ කාගේවත්. අනිත් ඉන්න ඔක්කොමලා ඉගෙන ගන්නවා. ඒ දර්ශන පිළිබඳ ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි මෙයා පැත්තකටලා ඉන්නවා. මෙයා කෑම වෙන එක විතරයි කරන්නේ. ඊට පස්සේ දැන් අවුරුදු 12කට විතර පස්සේ ගුරුවරයා කියනවා දැන් 12 අවුරුද්දකට පස්සේ ගුරුවරයා දැන් හොඳට වයසට ගිහිල්ලා. ඉතින් හොඳටම වයසට ගියාට පස්සේ ගුරුවරයාට අවශ්‍ය කරලා තියෙනවා ඊළඟ ඒ ආරාමයේ ඊළඟ අනුප්‍රාප්තිකය. ඒ ගුරුවරයාට පස්සේ කවුද මේ ආරාමේ බලාගන්නේ? මේ ඊළඟ ගුරුවරයාව පත් කරන්නේ. ගුරුවරයා කියනවා දැන් මට හොඳට වයසයි දැන් මට ඕනේ ඊළඟට මේ ආරාමේ අනුප්‍රාප්තිකය පත් කරන්න ඕනේ. මේ ඊළඟට අනිත් අයට ධර්මයේ කියලා දෙන කෙනා ධර්මයේ උගන්වන ගුරුවරයා පත් කරන්න ඕනේ. මට පස්සේ මොකද දැන් මම ගොඩක් වයසයි තව ටික දිනකින් මම ගිය යනවා. ඉතින් ඊට පස්සේ අනුප්‍රාප්තිකය පත් කරන්න ඕනේ කියලා ගුරුවරයා කියනවා ඒ නිසා මට ඕනේ මෙතන ඉන්න දක්ෂම ධර්මය පිළිබඳ වැඩිම දැනුම අවබෝධයක් තියෙන කෙනා තමයි ඊළඟට ගුරුවරයා හැටියට අනුප්‍රාප්තිකය හැටියට පත් කරලා යන්නේ මම. ඒ කියන්නේ ගුරුවරයාට තියෙනවා ලොකු සිවුරක්. ඒ සිවුර කාට හරි ඒ බාර දෙන්නේ ඊළඟට ඒ ආරාමෙ ඉන්න ගුරුවරයාට. ඊළඟට ආරාම බලා ගන්න කෙනාට. ඉතින් ඒ ගුරුවරයා කියනවා මගේ සිවුර මට බාර දෙන්න ඕන කියන එක. ඒ නිසා මෙතන ඉන්න හැමෝම මේ ධර්මයේ තමන් තේරුම් ගත්ත සත්‍ය පිළිබඳ කවියක් ලියන්න. පද 4කින් ඒ සත්‍ය පිළිබඳ ඉගෙනගත්ත දහම පිළිබඳව සත්‍යය පිළිබඳව කවිය මේ ලියන්න කියලා කියනවා. දැන් ඊට පස්සේ දැන් එක කෙනා දැන් ලියනවා. ලියලා දැන් මේ කට්ටිය අතර කතා වෙනවා. දැන් හොඳම කෙනා ඒක තමයි ගුරුවරයාට පෙන්වන්න ඕනේ. හොඳම කෙනාගේ පෙන්වන්න ඕනේ කිව්වට පස්සේ එක ශිෂ්‍යයෙක් ඒ හිටපු පන්සලේ හිටපු දක්ෂම 499ක් හිටපු ශිෂ්‍යයා අතර හිටපු දක්ෂම ශිෂ්‍යයා ලියනවා පද ටිකක්. එයා ලියනවා මේ විදිහට මනස හරියට කණ්ණාඩියක් වගේ.
මනස කියන එක කණ්ණාඩියක් වගේ ඒ කණ්ණාඩියේ දූවිලි රැඳී පවතිනවා. කණ්ණාඩියට දූවිලි රැඳෙනවා. කණ්ණාඩියේ දූවිලි බැඳෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒ කණ්ණාඩියේ දූවිලි ටික පිරිසිදු කරාම ඔබට නැවත යථා ස්වභාවය දකින්න පුළුවන්. ඔබට ඔබේ ඇත්ත දකින්න පුළුවන්. එතකොට හොඳට බලන්න මනස කණ්ණාඩියක් වගේ ඒකට දූවිලි බැඳිලා තියෙන්නේ. ඒකයි අපිට ඒකේ ඇත්ත පේන්නේ නැත්තේ. ඒකේ දැන් තියෙන කණ්ණාඩියේ තමාගේ සැබෑ ප්‍රතිබිම්බේ නොපෙනෙන්නේ. එම් ප්‍රතිබිම්බේ තමාන්ට තමාගේ සැබෑ ප්‍රතිබිම්බේ දැනගන්න ඕන නම් කණ්ණාඩියෙන් ඔබේ දූවිලි ටික ඉවත් කරන්න. එතකොට ඔබට ඇත්ත දැකිය හැක කියලා ලියනවා. ලිව්වහම මේ කවිය දැන් හැමෝම කතා වෙනවා දැන්. මේක මේ අපි ලියපු කවිය අතර තියෙන ධර්මයේ ගොඩාක්ම කිට්ටුවෙන්ම හරියට මේක දැනෙන විදිහට ප්‍රකාශයටපත් කළේ මෙන්න මේ භික්ෂුව කියලා දැන් ඔක්කොමලා මේ කතා වෙනවා ඒ කවිය පිළිබඳ. එයා ලියපු ඒ පද පිළිබඳ. මෙයා තමයි ඊළඟට ගුරුවරයා පත් කරන සුදුසුම කෙනා. මෙයා තමයි හොඳම කෙනා කියලා දැන් ඔක්කොමලා ඒ පන්සලේ කතා වෙද්දී දැන් ඒ කතා වෙන වෙලාවේදී එක භික්ෂුන් වහන්සේලා 4 නම ඒ භික්ෂුන් වහන්සේලා 4 නම කුස්සියට ගිහිල්ලා කතා වෙනවා මේ කවිය පිළිබඳ. මෙන්න මෙහෙමයි මේ කියලා මේ කවිය ගැන කතා කරද්දී අර කතාව අහගෙන ඉන්නවා කුස්සියේ කෑමෝයන ඉන්න දැන් අවුරුදු 12ක්ම කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා කියලා කුස්සියේ වැඩ විතරක් අනිත් ඒවා විතරක් ඒ කැපවීම කරන්න කියලා කියපු අර භික්ෂුව හුනෙන් කියන භික්ෂුව මේ කවිය අහන් ඉන්න මේ පද ටික. මනස හරියට කණ්ණාඩියක් වගේ එහි දූවිලි බැඳලා තියෙනවා. ඒ දූවිලි ඉවත් කරාම ඔබට ඔබේ ඇත්ත දැක්කට හැක කියලා. එතකොට අර භික්ෂුව හයියෙන් අර කුස්සියේ වැඩ කරන හුනෙන් භික්ෂුව හයියෙන් hina වෙලා කියනවා මොන බොරු පද ටිකක්ද මේ මොන බොරුවක්ද කියලා කියනවා. එතකොට දැන් අර අනිත් ශිෂ්‍යයෝ ටික කල්පනා කරනවා කවුද මෙයා කවදාකවත් විශ්වවිද්‍යාල අධ්‍යාපන පන්තියකට ආවෙත් නැහැ. කිසිම දැනුමකුත් නැහැ. කිසිම පොත්පත් ඉගෙන ගත්තෙත් නැහැ. කටපාඩම් කළෙත් නැහැ. දැන් කටපාඩම් කළෙත් නැහැ. පොත්පත් ඉගෙන ගත්තෙත් නැහැ. ඒ වුණාට මෙයා කියනවා මේ මොන බොරුවක්ද කියලා. ඉතින් එතකොට අනිත් ඔක්කොම විශ්වවිද්‍යාලසලා hina වෙලා කියනවා ඔයා මොකද දන්නේ ඇත්ත? හරි එහෙනම් ඔයා මේක බොරුවක් නම් මේ කියන එක බොරුවක් කියලා ඔයා කියනවා නම් ඔයා ඇත්ත දැනගන්න බෑ. ඔයා සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඔයා ඇත්ත කියන්නේ සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න තියෙනවා නම් එහෙනම් ඒක ලියන්න කියනවා. එහෙනම් ඔයා ලියන්න මොකද්ද හරියටම ඇත්ත කතාව සත්‍ය කියන එක කියලා. එතකොට ඒ භික්ෂුව කියනවා හුනෙන් භික්ෂුව කියනවා අනේ මම අවුරුදු 12 කරනන් ඉස්සර ලියන්න මතක තිබ්බ ටිකක් හරි දැන් මට ඒ ටිකත් අමතක වෙලා ගිහිල්ලා. දැන් අවුරුදු 12ක්ම ගියානේ දැන්. දැන් අවුරුදු 12 ගියා ඒ නිසා මට දැන් ලියන්නත් මතක නැහැ. ඒ වුණාට මම දන්නවා මේ ලියලා තියෙන එක බොරුවක් කියලා. ඊට පස්සේ ඒත් මට මතක විදිහට මං අකුරුල්ලේ ලියන්නම් කියලා එයා ඒ හුනෙන් භික්ෂුව කුස්සියේ දොරේ ලියනවා ඇත්තටම මනස කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක් නෙවෙයි. මනස කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක් නෙමෙයි. කියන්නේ මනස කියලා එහෙම දෙයක් නෑ කණ්ණාඩිය වගේ. කවුරු හරි දූවිලි රැඳෙන්නේ කොහෙටද ඊළඟට දූවිලි කියන්නේ දූවිලි ගෑවෙන්නේ කොතනද? දූවිලි රැඳෙන්නේ කොතනද කියලා දන්නවනම් දූවිලි නැති වෙන්නේ කොතනද කියලා දන්නවනම් අන්න එයා සත්‍ය දන්නවා. දූවිලි රැඳෙන තැන දූවිලි වදින තැන හරියටම මුල දන්නවනම් මූලයේ දන්නවනම් එයා හරියටම සත්‍ය දන්නවා. කියලා එයා ලෑල්ල ලියනවා. දොරේ ලියනවා. මනස කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක් නෙමෙයි. මනස කියලා ඇත්තට මෙහෙම දෙයක් නැහැ. හැබැයි දූවිලි රැඳෙන තැන වදින තැන කවුරු හරි දන්නවනම් බුදුවිලි ගෙවෙන තැනක් දන්නවනම් අන්න එයා සත්‍ය දන්නවා. කියලා මෙහෙම ලෑල්ල දැන් ලෑල්ලේ ලියනවා. ඉතින් මෙහෙම ලෑල්ලේ ලිව්වට පස්සේ
දොරේ ලිව්වට පස්සේ මේක කට්ටිය බල යනවා. දැන් ගුරුවරයාටත් මේක ආරංචි වෙනවා මෙන්න මේ විදිහ එක ලියලා. ගුරුවරයා අහනවා කවුද මේක ලිව්වේ කියලා. එතකොට කියනවා හුනෙන් භික්ෂුව මේ කුස්සියේ කෑම වෙන මිනිස්සයා. මේ කුස්සියේ බත් වෙන භික්ෂුව තමයි මේක ලියලා තියෙන්නේ. කියලා කිව්වට අස ගුරුවරයා කියනවා වහාම කේන්ති ගිහිල්ලා වගේ ඉක්මනට එන්න කියන්නේ. ඉක්මනට ওই මිනිහයාට එන්න කියන්නේ මල් ළඟට කියලා. ඊට පස්සේ කියනවා ඉක්මනට එන්න කියලා කියනවා ඉක්මනට එන්න කියන්නේ කියලා. දැන් කට්ටිය දන්නේ දැන් හොදටම බණී මේ විකාර ලියනවා කියලා ගුරුවරයා හොදට බයින්න හෝ ගහන්න තමයි මේ හෝනෙන් භික්ෂුවට එන්න කියන්නේ. ගහන්න හරි බනින්න හරි වෙන්න ඇති කියලා කට්ටිය හරි සතුටුයි දැන්. හරි සතුටින් ඉතින් ගිහිල්ලා කියනවා අන්න එන්න කිව්වා ගුරුවරයා කියලා. හෝනෙන් භික්ෂුව ආවට පස්සේ ගුරුවරයා අතින් අල්ලගෙන කාමරේට එක්කයි යනවා. ගුරුවරයා අතින් අල්ලගෙන කාමරේට එක්කන් ගියාට පස්සේ දැන් අතින් අල්ලගෙන කාමරේට එක්කන් ගියාට පස්සේ ගුරුවරයා කාමරේට ගිහිල්ලා අහනවා ප්‍රශ්නයක් ඔයා හරියටම තේරුම් ගත්තා නේද මේ රහස? එයා මේ අභිරහස විසඳගත්තා නේ. මේ අභිරහස මේ සත්‍යයේ රහස ඔයා මේක තේරුම් ගත්තා. හැබැයි ඊට පස්සේ පදේ කියන එහෙනම් ඔයා තමයි මෙතන ඊළඟට අනුප්‍රාප්තිකය හැටියට. ඊළඟට මේ ආරාමේ බලා ගන්න කටයුතු ධර්මයේ කියන කටයුතු ඒ සියල්ලට සුදුසු ඔබ. සුදුසු කෙනා තමයි ඔබ. හැබැයි ඔබ මේ ආරාමේ ඉන්න එපා මේ දිනවල. මම නැති වෙන්න කිට්ටු දවසේදී මම ඔයාට කියලා පණිවිඩයක් එවන්නම්. එතකන් ඔයා මගේ සිවුරත් අරගෙන මේ සිවුරත් අරගෙන ඈතට යන්න. අන ඇයි කියලා. කියන්න හේතුව තමයි මෙතන ඉන්නේ ප්‍රත්‍යක්ෂය පිළිබඳ දන්න අය නෙවෙයි. මෙතන ඉන්නේ දර්ශනය පිළිබඳ දහමතය පිළිබඳ දැනුම ගොඩාක් තියෙන පිරිසක් ඉන්නේ. ඉතින් දැනුම ගොඩාක් තියෙන මිනිස්සු දුෂ්ට වැඩි. ඒ නිසා ඔබ මරන්නත් පුළුවන්. මොකද ඒ දැනුම බලන්නගේ ඒ ධර්මය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් හරි ආදරණීය හදවතක් තියෙන. හැබැයි දැනුම වැඩි අය තුළ ගොඩාක් වෙලාවට ආදරණීය හදවතට වඩා ඕනේ. සමහර ප්‍රොෆෙසර්ස්ලා බලන්න තව ප්‍රොෆෙසර් කෙනෙක්ට අභිබවා යන්න හදනවා. එයා කෙරෙහි එහෙම උඩින් පෙන්නුවට මේ මිත්‍රත්වයක් යටින් තියෙන පාගගෙන හරියන්න ඕන ගැටි ඉස්සරහට. ඒ වගේ දැනුම වැඩි කෙනෙක් තුළ සමහරට හරි දුෂ්ට වෙන්න ඉඩ තියෙනවා. මොකද එයාලා හදවතත් එක්ක ජීවත් වෙන මිනිස්සු නොවන නිසා, දත්තත් එක්ක ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් ඒක නිසා කියනවා ඒ නිසා ඔබ මේ මෙතන ඉන්නේ දැනුම වැඩි අය. ඒ නිසා ඔබ විනාශ කරන්න පුළුවන්. මොකද මේ ඇයට සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ගොඩාක් විෂයානුබද්ධ දැනුම තියෙනවා. ඒ නිසා ඔබ ඒ වුණාට මේ එක්කෙනෙක්වත් නෙමෙයි ඔබයි සුදුස්සා. හැබැයි ඔබ ගිහිල්ලා එන්න. කියලා දැන් මේ භික්ෂුවට ගුරුවරයාගේ සිවුර දීලා දැන් ගුරුවරයාගේ සිවුර දීලා අතට පිට කරනවා ආරාමෙන් එළියට. දැන් ආරාමෙන් එළියට පිට කළාට පස්සේ දැන් ආරාමෙ ඉන්නේ දැනගන්නවා කුස්සියේ කෑමුයපු භික්ෂුව නැති බව. එයා නැති බවත් ගුරුවරයාගේ සිවුරත් නැති බව. ගුරුවරයාගේ සිවුරත් නැහැ ඒ භික්ෂුවත් නැහැ කියලා දැන් තේරුම් අරගෙන දැන් එතකොට කට්ටිය කතා කරනවා දැන් ගුරුවරයාගේ සිවුර එහෙනම් මෙයාට දීලා තියෙන දැන් හදිස්සියට ගුරුවරයා නැති වුණොත් මේ පන්සලේ බාරකාර ඊළඟ ගුරුවරයා වෙන්නේ මේ අර හෝනෙන් කෑම හොයපු මිනිස්සයා කියලා එහෙම ඉඳලා ඒ ඉස්කෝලේ හිටපු පන්සලේ හිටපු දක්ෂම ශිෂ්‍යයා අර කවිය ලියපු ශිෂ්‍යයා මොකද කරන්නේ අර හෝනෙන් විශ්වයෙන් සිවුර හොරකම් කරන් එන්න සිවුර අරන් එන්න අර හෝනෙන් වික්ෂුව හොයාගෙන යනවා. දැන් සිවුර අරගෙන ඇවිල්ලා එතකොට ඒ දැනුම තියෙන කෙනාට ඊළඟට දෙන බලය හම්බෙන්නේ. ඊට පස්සේ දැන් මේව හොයාගෙන අර හෝනෙන් වික්ෂුව ළඟට ගිහිල්ලා කියනවා මම ආවේ මට ලොකු හාමුදුරන්ගේ සිවුර දෙන්න. මොකද මේක තියෙන කෙනා තමයි ඊළඟ ගුරුවරයා හැටියට අපේ ආරාමෙ පිළිගන්නේ. ඉතින් එතකොට අර හෝනෙන් වික්ෂුව කියනවා අනේ මේක ගන්න. මට මේ භික්ෂුව මේ සිවුර අවශ්‍යතාවයක් නැහැ. මගේ ආශාව තියෙන්නේ ගුරුවරයෙක් වෙන්න නෙවෙයි. මම කැමති හැමදාම අර ආරාමේ හිටියා වගේ ජීවිතය ඉතුරු කාලෙත් කුස්සියේ කෑම වේල හැමෝටම දෙන්න. ඒ බත් වේල දෙන්න
මම හරි කැමතියි. මම ඒකට ආසයි. ඉතින් මට අවශ්‍ය වුණේ ගුරුවරයෙක් වෙන්න ඊළඟ අනුපාතිකයා වෙන්න නෙවෙයි. ඒ නිසා ඔබ මේ සිවුර අරගෙන යන්න කියලා සිවුර දෙනවා. අර සිවුර උස්සද්දී ඇත්තට මේ සිවුර ඉන්න ලොකු බර සිවුරක්. අර දක්ෂ ශිෂ්‍යයාට ඒ සිවුර උස්ස ගන්න බැරුව ඇදගෙන වැටෙනවා. වැටෙන පස්සේ ඒ වැන්නට පස්සේ ඒ දක්ෂ ශිෂ්‍යයා කියනවා හෝනෙන් භික්ෂුවට මම මේක උස්සගෙන යන්න ආවේ ඒ වුණාට මට මේකවත් අරන් යන්න සබා දහම දෙන්නේ නැහැ. මම උස්සපු ගමන් මේකත් බර වැඩි කොහොමද මාව වැදන් වැටුණා. හැබැයි මාව වැටෙනවත් එක්ක මට තේරිච්ච දෙයක් තියෙනවා. ඒ මට තේරිච්ච දේ තමයි මට දැනෙච්ච දේ තමයි මට ඇත්තටම කොච්චර කාලයක් ආරාමේ හිටියට මට සත්‍ය පිළිබඳ තියෙන දැනුමක් විතරයි. ඒ ගැන ඇති කරගත්ත දැනුම් පද්ධතියක් විතරයි මගේ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මට අවශ්‍ය කරනවා මට මේ දැනුමෙන් එහා ගිහිල්ලා අවබෝධය මොකද්ද කියලා දැනගන්න. ප්‍රත්‍යක්ෂයේ සත්‍ය මොකද්ද තේරුම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අවබෝධය අවශ්‍ය කරනවා. එතකොට කියනවා ඒ නිසා ඔබ වහන්සේ ගුරුවරයා වෙලා අරහුණේ භික්ෂුවට කියනවා දක්ෂ ශිෂ්‍යයා ඒ නිසා මට භාවනාව කියලා දෙන්න මාර්ගය කියලා දෙන්න. මම මොකද්ද කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න විමුක්තිය. එතකොට අර හුණෙන් භික්ෂුව කියනවා ඔබට සත්‍ය දැනගන්න අවශ්‍යද? ඔබට ඇත්තටම අවබෝධය අවශ්‍යද? ඔබට සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ඔබට ඔබේ තියෙන දැනුම අත්හරින්න වෙනවා. ඔබ මෙච්චර කාල ඉගෙන ගත්තේ ඉගෙන ගන්න කලාව. කොහොමද ඉගෙන ගන්න ඉස්කෝලේ අපි වුණත් බොහෝ දෙනෙක් දන්නේ පොඩි කාලේ නම් ඉස්කෝලේ ගිහිල්ලා කොහොමද විෂයක් පිළිබඳ දැනගන්නේ ඒක කටපාඩම් කරගන්නේ මතක තියාගන්නේ විභාගයකට ලියන්නේ කියලා අපි ඇත්තටම අපි ඉගෙන ගත්තේ ඉගෙන ගැනීම කලාව. ඒත් කෙනෙක්ට සත්‍ය සොයා ගන්න ඕන නම් කෙනෙක්ට විමුක්තිය නිර්වාණය සොයා ගන්න අවශ්‍ය නම් එයා ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉගෙන ගන්න නැති ක්‍රමයෙන් නොඉගෙන ගැනීමේ කලාව. ඒ කියන්නේ එයා ඉගෙන ගැනීම අත්හැරීමේ කලාව ප්‍රත්‍යරුම් ගන්න. අන්න එතකොට තමයි කෙනෙක් ඒ විමුක්තිය සාක්ෂාත් වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මට මතකයි මම භාවනා කරන්න මුලින්ම ගියාට පස්සේ මටත් තිබ්බ මං හිතුවා මුලින්ම මේක ත්‍රිපිටකය කියවලා දැනුම විතරක් අරගෙන මට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ත්‍රිපිටකය කියවන් ඇති මට ගුරුවරයා කතා කරලා කිව්වා නම ඔබ නතර කරන්න. ඔය සුතමේ ඥානෙ ටොන් ගාණක් ගන්නවට වඩා ප්‍රත්‍යක්ෂය ඔබ අවුන්සයක් අරගත්තොත් අර ටොන් ගාණට වඩා වටිනවා. ඒ නිසා ඔක නෙවෙයි ක්‍රමය. කියලා මටත් දවසක් කිව්වා ඒ මයි ගුරුවරයා. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් නොයික ඒ කියන්නේ ඉගෙන ගන්න නැතිකමේ කලාව ඉගෙන ගන්න ගියාම අපිට සිද්ධ වෙනවා අපි ඉගෙන ගත්ත සියල්ල අත්හරින්න. අපේ දැනුම් පද්ධතිය අපිට බිමින් තියන්න වෙනවා. අපේ ඩේටා ඉගෙන ගන්න ඩේටා ඔක්කොම බිමින් තියන්න වෙනවා. අනිත් එක තමයි සත්‍යය කියන එක Tamanට විමුක්තිය ඇත්තටම අවශ්‍ය නම් ගැලවීම සත්‍ය අවශ්‍ය නම් සත්‍ය එහෙම සත්‍ය කියලා කියන්නේ හරියට උදාහරණයක් මෙහෙම ගන්නකො දැන් ගහක් පැලවෙනවා කියලා හිතන්නකො. ගහක් පැලවෙද්දී අපිට ගහ පැල කරවන්න බෑනේ භෝගේ අපිට බලෙන් මේ වර්ධනය කරන්න බෑනේ. ගහ කියන එක ඒක ස්වභාවිකව බෝ වෙන්න දෙන්න ඕනේ. ගහක් අපිට බෝ කරන්න බෑ. බෝ කරන්න බෑ අපිට පුළුවන් එකම දේක බෝ වෙන්න පරිසරය හදන එක විතරයි. ඒක අවශ්‍ය කරන වල් පැල ඇටි අයින් කරලා පෝර දාලා වතුර දානවා මිසක් අපිට කවදාකවත් බෝගේ පැල කරවන්න බෑ. බෝගේ ගෙඩි හදවන්න බෑ. මල් පිප්පවන්න බෑ අපිට. ඒක ස්වභාවිකව වෙන ක්‍රියාවලිය. ගහ වර්ධනය වීම, ගහේ වැඩිම අපිට ඕන කියලා ගහේ වැඩිම වැඩි කරන්න බෑ. අපිට ඕන වුණා කියලා ගහේ ගෙඩි ප්‍රමාණය වැඩි කරන්න බෑ. ඒක ගහ තුළ සිද්ධ වෙන සිද්ධියක්. ඒතර ආන්ගේ වගේ තමයි
ඔබ තේරුම් ගන්න කෙනෙක් හරියට කෙනෙක්ගේ ඇතුළාන්තයේ මේ සත්‍ය අවදි වීම, සත්‍ය මතුවීම කියන්නේ නිකන් ගහක් පැලවෙනවා වගේ දෙයක්. ඒක අපිට බෝ වෙන්න අරින්න පුළුවන් අපි තුල. හරියට අර බෝ වෙන රෝගයක් බෝ වෙන්න අරිනවා වගේ. දැන් ඇත්තටම අපිට මේ දැන් කොරෝනා කියන එක බලෙන් කාමරේටලා බෝ කරගන්න බෑනේ. අපි ඒ කොරෝනා තියෙන කෙනෙක් ළඟට යන්න වෙනවා. අහංගේ යන්න ගියාම අපිට ඉබේම බෝ වෙනවා. අන්න ඒ වගේ තමයි දැන් අපිට අහංගේ වගේ තමයි සත්‍ය කියන එක අපි කල්යාණ මිත්‍රයෙක් ළඟට ගියාට පස්සේ ඒක අපි තුල බෝ වෙන්න ගන්නවා. ඒ මාර්ගය දන්න කෙනෙක් ළඟ ඉද්දී ළඟට ඒක වැඩෙන්න පටන් ගන්නවා. ඒක බලෙන් වඩවන්න බෑ. අපිට මේ දැන් කොරෝනා හැදේවා කියලා හිතුවා කියලා අපිට කොරෝනා හැදෙන්නේ නෑනේ. ඒකට අවශ්‍ය කරන මේ පරිසරය තිබුණොත් ඒක හැදෙනවා. බෝ වෙන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි මේ විමුක්තිය කියන එක අපි තුල මෙහෙම වර්ධනය වෙන්න දෙන්න ඕනේ. දැන් අපිට එතකොට දැන් ගහ වඩවන්න කියලා අපිට මොකක්වත් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ එකට වතුර පොර ටික දාලා නිකන් බලාගෙන ඉන්න විතරයි. මොනවත්වත් ඒක මේ වඩන්න කියලා අපිට කැගිලි ගහන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි දැන් කෙනෙක්ට සත්‍ය විමුක්තිය එයාට ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය නම් ඒක එයා තුළ වර්ධනය වෙන්න බෝ වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇත්තට මෙයා ඉඩ දෙනවා කියලා කරන්නේ එයාට අර එයාට කරන්න තියෙන දේ අර වල් පැලෑටි අයින් කරලා ඒකට අවශ්‍ය කරන පස හදන එක විතරයි. ඒ පස සූදානම් කරන එකට තමයි අපි කියන්නේ දැන් අපි කියනවා දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් සත්‍ය ගවේෂණය කරගෙන ආවට පස්සේ දැන් මුලින්ම ගොඩක් සූත්‍රවල සඳහන් කරන උන් ඒ අයට කියනවා හරි මේ ආරණ්‍යයකට හරි රුක්ක මූලයකට හරි ශුන්‍යාගාරයකට හරි ගිහිල්ලා පළගක් බැඳගෙන සිහිය පීඨවන්න කියලා. දැන් ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම සිහිය පීඨවන්න පරියංක භාවනාවක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් මේ භාවනා කරන්න සිහිය දිනු කරන්න වාඩි වෙන්න ඕන කියලා එහෙම අදහසක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දැන් මේ අපි මේ මුල්ම විමුක්ති මාර්ගය ගැන කතා කරගෙන යන සාකච්ඡාව අද දෙවෙනි එකනේ. ඒතකොට අපි මුලින්ම කෙනෙක් ආධුනික කෙනෙක් මේ සත්‍ය ගවේෂණය කරන් ආවහම සත්‍ය සොයාගෙන ආවහම මට ගුරුවරයා කිව්වේ නුඹ දන්න සියල්ල කියලා දෙන්න යන්න එපා. නුඹ ඉස්සෙල්ලාම මේ මිනිස්සයාට කෙලින් කවුරු හරි මේ විමුක්තිය සොයාගෙන ආවොත් ඉස්සෙල්ලා එයාට කියලා දෙන්න වාඩි වෙන්න කියලා නිකන්. මොකද ඒ කියන්නේ සත්‍ය සොයන කෙනෙක් අපි ගිය සතියේ කතා කළේ අවශ්‍ය කරන්නේ සිහිය පිහිටවීම සතිය. හැබැයි දැන් සමහර අයගේ මොකද වෙන්නේ? යාලා පුරුද්දට වැඩ කරලා අපි දැන් ඒ ඇබ්බැහි වෙලා තියෙන. දැන් සමහර අය බලන්නකෝ දැන් අපේ ජීවිත ගත්තාම ජීවිත දිහා හොඳට බලන් ඉද්දි ඔබට තේරෙයි අපි දැන් මේ කන්න පුරුදු වෙලා තියෙනවා. ඇඳුම් අඳින්න පුරුදු වෙලා ඉන්නවා. වාහනේ ඩ්‍රයිව් කරන්න පුරුදු වෙලා තියෙනවා. අපිට අමුතු 100ක් ඕනේ අපිට පුරුද්දට ගෙදරට එනකම් ඩ්‍රයිව් කරන් ඉන්න පුළුවන්. මොනවාක් බලන්නේ නැතුව. එක දේවල් කල්පනා කර වුණා. අපිට ඇවිදිද්දි කෑම කද්දි එක දේවල් හිතේ තාවුණා පුරුදු වෙලා තියෙන විදිහට ලයිට් එක නැති වුණත් කන්න පුළුවන්. කරන්නේ නැති වුණා පුරුදු වෙලා තියෙන එකක් කන විදිහ. ඒ වගේ අපේ ජීවිතය කියන එක දිහා බැලුවාම අපිට තේරෙන්නේ දැන් මෙන්න මේ විදිහට අපි ගොඩාක් දේවල් වලට මුළු ජීවිතේම පුරුදු වෙලා තියෙනවා. අපි පුරුද්දට තමයි මේ එක වැඩ කරන්නේ. අපි හිතන්නේ පුරුද්දට, කතා කරන්නේ පුරුද්දට, ඇවිදින්නේ පුරුද්දට. අපි මේ hina වෙන්නේ පුරුදු වෙච්ච විදිහකට. මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නේ පුරුදු වෙච්ච විදිහකට. මේ වගේ ජීවිතය කියන්නේ දැන් අපි සම්පූර්ණ පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙනවා. පුරුදු ගොඩකට අපි ඇඩික්ට් වෙලා තියෙනවා. පුරුදු වලට ජීවත් වෙන්න. ඉතින් මේ පුරුදු වලට ඇබ්බැහි වෙලා පුරුදු වලට බැඳිලා ඉන්න මිනිස්සෙක් තුලින් එයා තුල තියෙන සත්‍යය එයා තුල මතු කරන්න ගියාට පස්සේ සමහරට එකපාරටම එයාට කිව්වොත් එහෙම එදිනදා ජීවිතේ කටයුතු කරන ගමන් සිහිය පිහිටවන්න කියලා සමහර කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි අවශ්‍ය දේ. හැබැයි ඒ නිසා අපි කියනවා මුලින්ම කෙනෙක් ආවම හරි. ඔයා පොඩි වෙලාවක් වෙන් කරගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. මුකුත් නොකර ක්‍රියාකාරකම් ටික පොඩ්ඩක් අතහැරලා දාලා ක්‍රියාකාරකම් ටික පොඩ්ඩකට අතහැරලා දාලා කරන
ඔයා වාඩි වෙලා දැන් මෙතන කියලා පොඩි වෙලාවකට මේ මොහොතට ගන්න අවධානය. දැන් මම මේ කියන්නේ දැන් මේක හැමෝටම කරන්න දෙයක් නෙමෙයි. මම මේක දැන් අපි මේ ආධුනික අය මේ සාකච්ඡාවල ගොඩාක් සම්බන්ධ වෙන හින්දා ආධුනික කෙනෙක් මේ මාර්ගේ වඩන්න ගියාම එයා පොඩ්ඩක් කාලේ වෙන් කරගෙන එයා මුකුත් මාවට මේ කරන්න දෙයක් කියනවා නෙමෙයි. මොනවද කරන්න දෙයක් නෙමෙයි කියන්නේ පොඩි වෙලාවක් වෙන් කරගෙන තමයි වාඩි වෙලා මන් දැන් මෙතන කියලා මේ මොහොතට අවධානය අරගන්න. මේ මොහොතට අවධානය අරගද්දී අවධානය අරගෙන තමන් වාඩි වෙලා ඉඳි තමන්ට තේරෙයි ගොඩාක්කට මම දැන් මෙතන කියලා කියපු ගමන් සමහර කෙනෙක්ට මේ අභ්‍යන්තර දැනීමක් දැනෙන්න පුළුවන්. මොකක් හරි තමන් ප්‍රාණවත් මැරිලා නැහැ කියන්න ජීවත් වෙනවා ප්‍රාණවත් බවට යම් සාක්ෂියක් තමන් තුලින් මතුවෙනවා. අන්න එතකොට අපිට තේරෙන්නේ මෙන්න මේ ඉරියව්වේ මෙන්න මේ මොහොතට ආවා කියලා ආන්ගේ දැනීමට සම්බන්ධ වෙලා කිසිම දෙයක් කරන්න යන්නේ නැතුව කිසිම දෙයක් හොයන්න යන්නේ නැතුව අපි වාඩි වෙලා ඉන්න ඉරියව්වත් එක්ක සැහැල්ලුවටපත් වෙන්න. අපි කියන රිලැක්ස් වෙන්න. සැහැල්ලුවටපත් වෙන්න. සැහැල්ලුවටපත් වෙලා මොනවත් ඇත්තටම ආයාසයෙන් කරන්න යන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් හොයන්න යන්න එපා. දැන් සමහර කෙනෙක්ට භාවනා කරන්න කියපු ගමන් අහන්නේ මොකක්ද දැන් කරන්න ඕනේ මොකක්ද දිහාද බලන්න ඕනේ කියලා එහෙම මොකක් හරි ඉස්ලාම කරන්න දෙයක් අහනවා. ඉස්ලාම කරන්න දෙයක් අහනවා බලන්න තැනක් අහන මොකක්වත් ඕනේ වාඩි වෙලා තමන් මේ තමන්ගේ ජීවිත තමන්ට පෙර පිනකට හම්බෙච්ච ශරීරයත් එක්ක ඉරියව්ව සැහැල්ලුවත් එක්ක ඉන්න නිදහස. ඒ ඉන්න ගමන් බලන්න තමන් හරියට දැන් අපි තුමු අපි යනවා දලදා මාලිගාවේ පෙරහැර බලන්න කියලා. දලදා මාලිගාවේ පෙරහැර බලන්න ගියාට පස්සේ කොයිලාකවත් ඒ පෙරහැරේ නටන නැට්ටුවෙට්ට පෙරහැර පේන්නේ නැහනේ. පෙරහැරේ නටන නැට්ටුවෙට්ට පෙරහැර පේන්නේ නැහැ. කස ගහන කෙනෙක්ට පෙරහැර පේන්නේ නැහැ. එතකොට අපිට තියෙනවා පෙරහැර බලන්න ගියාට පස්සේ මුළු පෙරහැරම පේන්නේ පෙරහැරේ පිටේ ඉඳලා බලන ප්‍රේක්ෂකයෙක්ට. හැබැයි ප්‍රේක්ෂකයා කොයි වෙලාවකවත් ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ප්‍රේක්ෂකයා කොයි වෙලාවකවත් ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයා කොයි වෙලාවකටවත් මේ අපි කියන්නේ ඇඟිලි ගහන්න යන්නේ නැහැ, නටන්න යන්නේ සම්පූර්ණයෙන් නැටුම දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් මේ වාඩි වෙලා මම දැන් මෙතන කියලා ඉරියව්වට ඇවිල්ලා එයා කරන දේ තමයි එයා ප්‍රේක්ෂකයෙක් වගේ මේ මුළු සිද්ධිය දිහා මේ වෙලාවේ අත්දකින්න දේ දිහා බලන් ඉන්නවා. හරියට පිටේ ඉඳලා බලනවා වගේ මේ කයේ දැනීම් දිහා මේ සිතුවිලි දිහා මේ දැනෙන වේදනාව දැනෙනවා නම් වේදනාව දිහා මේ සියල්ල දිහා පිටේ ඉඳන් බලන ප්‍රේක්ෂකයෙක්ගේ ස්වභාවයට යනවා. ප්‍රේක්ෂකයට හැබැයි පෙරහැරේ මුලත් පේනවා අගත් පේනවා මුල මැද අග සම්පූර්ණ ප්‍රේක්ෂකයට දකින්න පුළුවන්. ඇඟිලි ගහන්න යන්නේ නැති නිසා. අන්න ඒ වගේ දැන් අපි මේ විමුක්ති මාර්ගයේ සොයාගෙන යන කෙනෙක් සත්‍ය සොයාගන්න ආපු කෙනෙක් එයා කරන්නේ මුලින් මෙයා වර්තමානයේ ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙනවා මේ වෙන සියලු සිද්ධිත් එක්ක. ඉතින් ඒ ප්‍රේක්ෂකයෙක් වෙලා ඉද්දී එතකොට එයා මේ කිසිම තැනකට වෙනම බලන් ඉන්නේ නැහැ නිදහසේ බලාගෙන ඉන්නේ. දැන් එයා හිතන්නකො එයා දැන් එතකොට එයා දැන් අපි තුමු පෙරහැරේ දැන් එයා අලිය දිහා විතරක් බලන් හිටියොත් පිටිපස්සෙන් නැට්ටුව පේන්නේ නැහැ නේ යාට. එතකොට එයා එහෙම එක තැනක්ම ફોකස් කරන්නේ. එයා කරන්නේ පිටේ ඉඳන් බලන් ඉන්නවා. ආයෙ වෙලාවෙ ඉන්නේ අලියෙක් න අලිය දිහා බලනවා. ඒ ආයෙ අලිය ඇවිල්ලා යනවා. ඊට පස්සේ ආයෙ එනවා නැට්ටුවේ. නැට්ටුව ඇවිල්ලා යනවා. ඒ වගේ ආයෙ කොඩි අරන් එනවා. කියලා එයා එක තැනකට බලන් ඉන්නේ. එයා සම්පූර්ණ ඉස්සරහට පේන ඔක්කොම දිහා බලනවා. හැබැයි එක තැනකවත් රැඳෙන්නේ. ඒක බයා දන්නවා මේක රස විඳ ගියා ඊළඟ රස විඳ ගියා. කියලා ආන් ඉන්නේ ඒ ස්වභාවයට එයාගේ ඇතුළපත් කරනවා. නිකම් ප්‍රේක්ෂකයෙක් වගේ. දැන් එයාට අපි තුමයා වාඩි වෙලා ඉද්දී
තමන්ට හොඳට ඉරියව්ව ප්‍රකටව දැනනම් ඒකත් එක්ක බලාගෙන ඉන්නවා. තමන්ට වේදනාව නම් ප්‍රකටව දැනෙන්නේ වේදනාව දිහා දකින්න. සිතිවිලි නම් ප්‍රකටව වර්තමානයේ දකින්නේ සිතිවිලි දිහා ප්‍රේක්ෂකෙක් වගේ බලන් ඉන්න. හැබැයි බලන් ඉන්නේ කිසිම දෙයක් තදින් ඕනට වඩා තදින් බලන් ඉන්නේ නැහැ. ඉර කරලා ආයාසයෙන් බලන් ඉන්නේ නැහැ. එයා සම්පූර්ණ ඒ මුළු සිද්ධිය දිහාම බලාගෙන ඉන්නවා නිකන් පිටින් ඉඳන් බලන ප්‍රේක්ෂකයෙක් ඕනට වඩා කිසි තැනකට අරමුණකට බැඳෙන්නේ නැතුව. මෙන්න මේ විදිහට දැන් එයා බැඳෙන්නේ නැතුව බලන් ඉද්දි දැන් සමහර යෝගාවචරය ඉන්නවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා දැන් මට හම්බෙලා තියෙනවා ওই භාවනා වැඩමුළු වලදී එයාලා මේ වාඩි වෙච්ච ගමන් ඇවිල්ලා කියන්නේ එයාලා මොකක්වත් දැනුන්නේ නැහැ. එයාලට කිසිම අරමුණු ආවෙත් නැහැ, සිතුවිලිත් නැහැ. එයාලා සම්පූර්ණ මොකුත් දැනීමක් නැති බව තිබ්බ. හැබැයි අපි අහන එයාලා සිහිය තියෙනවා. සිහිය තියෙනවා. Taman දන්නවා නිින්ද නැහැ කියලා. හැබැයි අරමුණුත් නැහැ. ඉතින් ආන් ඒ වගේ අය ඊට පස්සේ මේ වාඩි වෙලා හුස්ම බලන්නවත්, සිතුවිලි බලන්නවත් මොකක්වත් ඕනේ නැහැ. මොකක්වත් නැති නම් ඒ මොකක්වත් නැති බවත් එක්ක සිහියෙන් ඉන්න. අරමුණක් නැති බවත් අවදි වෙන්න. අන්න ඒ වගේ දැන් එයා ඊට පස්සේ මෙන්න මේ වගේ එයා අරමුණක් නැති ස්වභාවයට අවදි වෙන්න පටන් ගන්නවා. සමහර අයට ටිකක් වෙලා යද්දි කය බලාගෙන ඉඳලා කය නොදෙනී යන්න පටන් ගන්නවා. ඉතින් හරි මෙන්න දැන් මම මේ ගොඩාක් මේක විස්තර කරන්න යන්නේ මෙතනින් එහා කතාවල්. දැන් අපි ඔතනින් ওই කතාව නවත්තමු. දැන් මෙහෙම සිහිය කියන එක වාඩි වෙලා ඉඳලා හුරු කරගත්ත යාම යෝගාවචරයක් ඉන්නවාද? එයා ඒක ඊට පස්සේ එයා ගෙනියනවා ඒක තමන්ගේ සක්මන් භාවනාවට. ඒක චංකමන භාවනාව කියලා කියනවා. සක්මන් භාවනාව කියලා කියන්නේ එයා අර වාඩි වෙලා මම දැන් මෙතන කියෝ වගේම එයා හිටගෙන මම දැන් මෙතන කියලා අර තමන් ඉරියව්වට හිත ගන්න. මේ මොහොතට හිත ගන්න. ඉරියව්ව සැහැල්ලුවත් එක්ක හිටන් ඉන්න. හිටන් ඉඳලා ඊට පස්සේ එයා දැන් සක්මන් භාවනාව සාම්ප්‍රදානුකූලව පොතේ කියන්නේ තමන් යම් කිසි විදියක අඩි 30ක් 70ක් අතර දුර ප්‍රමාණයක් තියාගෙන මම දැන් මෙතන කියලා තමන් අර නිකන් එතනත් මේක පේන්න ඕන මෙහෙම දකින්න ඕන කියලා අරමුණක් නැතුව දැන් ඇවිදිනවා. ඇවිදින ගමන් තමන්ගේ ඒ පාද කොහොමද දැනෙන්නේ මුළු පාදෙම දැනෙනවද කකුල ඔසවද්දි තබද්දි නැත්නම් යටිපතුල් වල තද දුර ගති දැනෙනවද මේවා ගැන දැනුවත්ව ඉන්න. මෙන්න මේ දැනුවත් බව තමයි මෙතනදී මතු කරගන්න අවශ්‍ය කරන්නේ. මෙන්න මේ දැනුවත් භාවයට පත් වෙලා හැබැයි දැන් වාඩි වෙලා සිහිය පිටවනට වඩා වටිනවා සක්මනේදී සිහිය පිටවන එක වටිනාකම තියෙන්නේ. මොකද ඒ වෙලාවේදී අපි දැන් ක්‍රියාවක් කරනවා චේතනාවකින් කරන ඇවිදිනවා කියන චේතනාපූර්වක ක්‍රියාවක් කරනවා. ශබ්ද බද්ද ඇහෙනවා S2ත් අරගෙන දැන් S2ත් අරගෙන ශබ්ද බද්දත් ඇහෙන පරිසරයක ඇවිදිනවා කියන ක්‍රියාව කරන ගමන් අපිට ගෙනියන්න පුළුවන් නම් සතිය පවත්වන්න පුළුවන් නම් අන්න ඒ ඇවිදිනවා කියන ක්‍රියාව ඇතුළේ අපිට ඒකාග්‍රකම ගන්න පුළුවන් නම් ඒ දැනීමට හිත තියලා ඇත්තටම ඒක සක්මන පරියන්කේ සිහිය පිටවනට වඩා වටිනවා. මොකද හේතුව දැන් ওই වාඩි වෙලා සිහිය පිටවන්න ගියාට පස්සේ අර වාඩි වෙලා සිහිය පිටවගෙන ඉද්දී අර හිත නිශ්චල වෙනවා. ඊළඟට අර සමාධිය ගතිය වැඩි සක්මන් භාවනාවට වඩා. ඒ නිසා ගොඩාක් භාවනාවට කැමති අය කැමති වාඩි වෙලා භාවනා කරන එකට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ යාගේ භාවනාවට එයා පොඩි සමාධියට කෑදරකමක් තියෙනවා. සමාධියට එයාගේ සිවුම් ආශාවකට ඇවිල්ලා ඇත්තටම මම බුරුම ඉන්න කාලේ බුරුම අපිට පඬිතුමාරෝ කිව්වේ පැයක් වාඩි වෙලා භාවනා කරනවා නම් පරියන්කේ පැයක්ම දාන්න සක්මන්ට මේ දෙක පරියන්ක විතරක් වැඩි කරන්න එපා කිව්වා. මොකද එන්න පරියන්කේදී අර කියන මේ සැපේට ආසාවකට අපි ඒක වැඩි කරලා අර සක්මන කියන එක වැඩි ගණන් ගන්න නැතුව ඒක අතාරින්න පුළුවන්. මේ දෙකම ඒ සිහිය පීඨන යෝගාවචරය සමානව වැඩි කරන්න ඕන. හැබැයි මේ දෙකම දැන් අපි තුමු පරියන්ක හා සක්මන දෙකේම සිහිය හදාගත්ත කෙනා ඊට පස්සේ ඒ දෙකේ විතරක් තිබ්බට වැඩක් නෑ. යා ගෙනියන්න ඕනේ යා හදාගත්ත සිහිය එදිනෙදා වැඩවලට. දැන් සිහියේ එදිනෙදා වැඩවලට ගෙනියද්දී අන්න උතන අපි තේරුම් ගන්න ඕනේ හොඳ වටින තැනක් තියෙනවා. දැන්
මම මුලින්ම භාවනා කරන්න ගියාම පළවෙනි වෙලාවෙම මට ගුරුවරයා කිව්වේ එදිනදා භාවනාවේ එදිනදා කටයුතු කරද්දී සිහිය නම ගොඩාක් වැඩවලදී පුරුදු කරන්න අමාරු වෙයි. කතා කරද්දී මේ කතා කර ඉන්න වෙලාවේදී වෙන වෙන දේවල් කරන වෙලාවේදී කට්ටිය ඇසුරු කරද්දී අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් කතාව ටිකක් අඩු කරලා කතා කරන එක පොඩ්ඩක් අඩු කරලා එදිනදා මේ ක්‍රියාකාරකම් දෙක තුනක් වෙන් කරගෙන එතනින් පටන් ගන්න එක දෛනික ජීවිතේ සිහිය පවත්වන්න. ඉතින් මම ගියා ස්වාමීන් වහන්සේ දැන් කොතනින්ද මම ඕක දැන් පටන් ගන්න ඕනේ එදිනදා කටයුතු කරද්දී කියලා. කිව්වා උන්වහන්සේට කිව්වලු ගුරුවරයා මේ උන්වහන්සේ ගුරුවරයා ඉස්සෙල්ලාම උදේ නැගිටලා දත්ම අදිද්දී දත්ම අදින එකත් එක්ක සතිමත් වෙන්න. පොඩි ක්‍රියාවක් ඒ මූණට වතුර වදින හැටි කෙලවල කොහොම සිග්නල් මිශ්‍ර වෙද්දී දැනෙන හැටි මේ පොඩි පුන්නෝයි ක්‍රියාවෙන් පටන් ගන්න. ඒ වගේ ඊට අපි කෑම කන එක ඒ වගේ පොඩි ක්‍රියාකාරකම් වල මේ සිහිය ගෙනියනවා. දෛනික ජීවිතේ. දැන් මේ වගේ පොඩි ක්‍රියාකාරකම් වල ගෙනිච්චට පස්සේ අන්න ඊට පස්සේ මේ සිහිය එදිනදා ජීවිතේ මේ ක්‍රියාකාරකම් උත් එක්ක සිහියෙන් ඉන්න ගමන්ම අපි තේරුම් ගන්න ඕන කොටසක් තමයි මෙන්න මේ සිහිය පවත්වනවා කියන තැනට යද්දී අපි තියෙනවා ලොකු පුරුද්දක් ඕනෙම දෙයක් අපි දැන් ගහක් දැක්කත් මිනිස්සෙක් දැක්කත් අපි පුරුද්දට නිගමන කරනවා. දැන් අපි කියනවා ගහක් කියපු ගමන් මොන ගහක් ළඟට ගියපු ගමන් අපි කියනවා මේ කොස් ගහ. ඊට පස්සේ එන්න නැත්තම් අපි මිනිස්සෙක් ළඟට ගියපුවම මේ ගෑනු කෙනෙක් මේ පිරිමි කෙනෙක් කියලා එහෙම නැත්තම් මෙයා හොඳ කෙනෙක් අහවල් නරක කෙනෙක් කියලා අපි එකපාරට අපි පුරුද්දට හැම දෙයකටම ලේබල් එකක් දෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ එදිනදා දෛනික ජීවිතයේ එදිනදා කටයුතු වලදී මේ සිහිය කියන එක පුහුණු කරන්න යන යෝගාවචරය මේ සිහිය කියන එක පුරුදු කරන්න යන යෝගාවචරය පොඩ්ඩකට එයා දාලා තියෙන ලේබල් ටික පොඩ්ඩක් අයින් කරලා බලන්න. දැන් අපි තේරුම් ගන්න අපි වර්තමානයේ යමක් දකිද්දි අපි මොනවා හරි ලේබල් එකක් එනවනම් ඒ එන ලේබල් එක වර්තමානයේ පේන දෙයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ඔබ අතීතේ ගත්ත දැනුම. ඒ දැනුම ඔක්කොම අයින් යන්න දෙන්න. ඇවිල්ලා යන්න දෙන්න. මේක පොඩ්ඩක් බලන්න. දැන් මේක මම එදිනදා ජීවිතයේ සිහිය පවත්වද්දි මේක හරි හොඳයි කෙනෙක්ට මේක පුහුණුවක් විදිහට පුරුදු කරගන්නත් හොඳයි. ඒ කියන්නේ යා ගහක් ළඟට අපි දුමු යා අඹ ගහක් ළඟට යනවා කියලා. අඹ ගහක් ළඟට ගිහිල්ලා ගියාට පස්සේ දැන් කියනවා මේ අඹ ගහක් මේ වර්ග ගහක් මේ ඔක්කොම සිතිවිලි එනවානේ පරණ. ඒ ගැන දාලා තිබ්බේ පේන දෙයට දාලා තිබ්බ දත්ත. ඒ දත්ත ඔක්කොම යන්න දෙන්න. ඒ දත්ත ටික ඇවිල්ලා ගියාට පස්සේ කිසිම අදහසක් නැතුව කිසිම මතයක් නැතුව ටිකක් වෙලා ඒ ගහ දිහා බලාගෙන ඉන්න. අර අදහස් ටික ඇවිල්ලා ගිහිල්ලා කිසිම අපි කියන්නේ හරියට නිකන් එයාගේ ඇස් දෙක මේ හිස් ඇස් දෙකක් වගේ. එයාගේ ඇස් දෙක සම්පූර්ණ හිස් ඇස් දෙකක් තියෙන්නේ. හිස් ඇස් දෙකකින් එක දිහා බලාගෙන ඉන්න. ඒ ගහ ළඟට ගිහිල්ලා ගහ දිහා එන සංකල්ප ඔක්කොම ගියාට පස්සේ සංකල්පාරා නැතුව ඒක දිහා බලන් ඉද්දී ඔබට තේරෙන්න ගනි එන්න ඇතුළාන්තය ඔබේ ඇතුළාන්තය නිහඬ වෙන්න පටන් ගන්න. ඇතුළාන්තය නිශ්චල වෙන්න පටන් ගන්න. අන්නේ නිශ්චල වෙන්න ගත්තාම නිහඬ වෙන්න ගත්තාම ඒ සිතිවිලි ප්‍රමාණය අඩු වෙලා තමන් එක දැක්කට පස්සේ ඔන්න තමන් තේරුම් ගන්නවා වර්තමානයේ කියන්නේ මොකක්ද කියලා. ඒ මොහොත කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කෙනෙක් හරියටම මොහොත කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගද්දී එයා මුලින්ම එයාට ප්‍රත්‍යක්ෂ වෙන දේ තමයි තමන් කිසිවක් නොදන්න බව. ඔන්න ඕක තමයි පළවෙනියෙන්ම අපිට තේරෙන්නේ අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක අපිට අවබෝධ වෙන්න ගන්න. දන්නේ නැහැ කියන සංකල්පෙ නෙමෙයි. අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතුවොත් අර ආයෙකට දන්න දෙයක් තියෙනවනේ දන්නේ නැහැ කියලා හිතන එක. ඒ සංකල්පෙ නෙමෙයි මං කියන්නේ. අන්නේ නොදන්න බවට අවදි වීම සිද්ධ වෙනවා අපි තුල. එතකොට අපි බලන්න ඔන්න ඔය එතකොට දැන් මිනිස්සෙක් ළඟට ගිහිල්ලා වුණත්
බලන්නේ මනුස්සයා ළඟට ගිහලා සම්පූර්ණ අපි වර්තමානයේට සාපේක්ෂව බැලුවොත් අපිට ඇත්තටම ඒ එයා ආගන්තුක කියන්නේ නොදන්න කෙනෙක්. හැබැයි අපි මනස කැමති නෑ මේ නොදන්න බවට. මොකද මේ නොදන්න බවත් එක්ක මනසට රඳා පවතින්න බෑ. මනසට ඕනේ මේ නොදන්න බව දැන ගැනීමකට පත් කරන්න. මේක දැනගන්න. හැබැයි මම දැනගන්න ගත්ත ගමම ඇත්තට මේ දේ ගැන මම නොදැනගන්න හරි පටන් ගන්නවා. ඒ කියන්නේ මම ඊට පස්සේ එතනින් යට මේ මෙහෙම කෙනෙක් කියලා දැනගත්ත ගමන් එතනින් යට මට ඒ දේ නෙමෙයි මට පේන්නේ එතනින් යට මගේ හදාගත්ත මතය. මගේ දෘෂ්ටිය, මගේ ආකල්ප, ඒ ඔක්කොම අතීත. එතකොට දැන් හොඳට බලන්නකෝ දැන් ඔබ මනුස්සයෙක් ළඟට ගිහිල්ලා මේ මනුස්සයා හොඳ කෙනෙක් නරක කෙනෙක් මෙහෙම කෙනෙක් කියද්දි ඒ වෙලාවේ එහෙම කෙනෙක් නෑනේ මේ ඔක්කොම අතීතේ ඉගෙනගත්ත දැනුමනේ සම්පූර්ණ ඉගෙනගත්ත ලේබල් ටික ඉතින් බලන්නකෝ දැන් ඔබ මේ වර්තමානයේ ගිහිල්ලා දැන් ඔබේ අත දිහා බලන්න අත දිහා බලද්දී ඔබ කියනවා මේ මගේ අත මෙහෙම වෙලා කළු වෙලා සුදු වෙලා මේ කියන මොනවා කිව්වත් මේ එකක්වත් ඔබේ වර්තමානයේ ඇත්ත නෙවෙයි මේ ඔක්කොම ඔබ අතීතේ හදාගත්ත දත්ත. ඒ නිසා මට හිතෙන්නේ මිනිස්සු ඇත්තටම මේ තමන් වර්තමානයේ තමන් කියලා හිතාගෙන දකින්නේ මේ අතීත හදාගත්ත මත ටික අතීතේ හදාගත්ත අදහස් ටික. දැන් ඔබ පොඩි කාලේ ඔබ ගැහණියක් කියලා හදාගත්ත නම් මතයක් බලන්න අදටත් ඔබ තමම දකින්නේ ඒ අදහසින්ම. හරියෙන් නිකන් තමන් අතීත මතක වලට පණ දෙන වර්තමාන රූපකයක් වගේ. මේ ශරීරය මේ ඔක්කොම ටික. අන්න ඒතකොට ඔබට තේරෙයි. ඒ නිසා මෙන්න මේ දැන් මම තවම හදාගෙන ඉන්නේ මං ගැන අතීතේ ඉගෙනගත්ත දත්ත ටික සාපේක්ෂව. අන්න ওই කතාව මම හරියට තේරුම් ගත්තට පස්සේ මම තේරුම් ගන්නවා දැන් මම කියන්නේ මේ අතීත මතක වලින් හදාගත්ත වර්තමාන කතන්දරයට නෙවෙයි. වර්තමානයේ අතීත මතක ඇස්ට්‍රි කරන්නේ මම මේ දකින්න හැම දෙයකටම ලේබල් ගහන්නේ. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් ඉදිරියදා ජීවිතේ සිහිය පිහිටවන්න පුරුදු කරන යෝගාවචරයා මිනිස්සු ළඟට ගිහිල්ලා ගස් ළඟට ගිහිල්ලා මිනිස්සු ළඟට ගිහිල්ලා ඒ අර එන අතීත මතක ඔක්කොම අතහැරලා දකින්න. එතකොට අතීත මතක අතහැරලා බැලුවාම අපේ S2 කන් දෙක හිස් කන් දෙකක් වෙනවා. S2 හිස් S2ක් වෙනවා. ඒකේ මොනවත් මතවාදෙන්නෙත් නෑ, දෘෂ්ටියෙන්නෙත් නෑ, ආගම්, ಜಾති, ගැහැණු, පිරිමි මොකක්වත් නෑ පූර්ණ වර්තමානයට අවදි වෙනවා. ඉතින් මේ පූර්ණ වර්තමානයට අවදි වෙන්න අපිට මොකද වෙන්නේ? අපි මේ රූපය කියන සීමාව, රූප සංඥා, රූප සංකල්ප කියන අපි රූපය කියන සීමාවෙන් ඇතර අපි රූපය කියලා අසුරු කරන රූප සංඥාව. ආන්ගේ සංඥාවේ සීමාවෙන් ඔබට යනවා. රූපී කියලා හිටපු අපි අරූපී ස්වභාවයේ බවට ඇතුළු පරිවර්තනය වෙනවා. ඒ රූපී ලෝකයක, රූප සංඥා ලෝකයක හිටපු අපේ ඇතුළ සම්පූර්ණ අපේ S2 හිස්සෙන්න වෙන්න, කන් දෙක හිස්සෙන්න වෙන්න අපේ ඇතුළාන්තේ රූපී භාවයෙන් අරූපී ස්වභාවයකට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඔය කියන අරූපී ස්වභාවයට මේ කියන අරූපී ස්වභාවයට අපි පත්වෙන්න අපිට මේ මුළු හැම දෙයක්ම මේ ආගන්තුක දෙයක් බවට පත් වෙනවා. දැන් පොඩි ළමයෙක්ට හැම දෙයක්ම ආගන්තුකයි. ළමයට ලෝකෙ දකින්න හැම දෙයක්ම හරි කුතුහලයක් තියෙනවානේ. හැම දෙයක්ම හරි ආගන්තුක. මොකද කිසිම දෙයක් ගැන ළමයට එම නිශ්චිත අදහසක් නැහැ. මේ අහවල් දෙය කියන්නවත් මේ අහවල් එක කියන්නවත් අපි මොනවා හරි දෙයකට ලේබලයක් දාපු ගමන් අපි ඇත්තටම පරණ වෙනවා. මලවුන්ගේ ලෝකෙට යනවා. ඉතින් අර මොකද වෙන්නේ? අපි ටික අර විදිහට වර්තමානයේ ක්‍රියාකාරකම් කරන ගමන් අපේ අර එන මතවාද දෘෂ්ටි ඇවිල්ලා යන්න දෙනවා. ඒව හරහා පේන දකින අහන දේවල් ගියා නොබලන්න අපේ ඇතුළාන්තයේ ගැඹුරු නිහඬියාවකට ගැඹුරු නිශ්චලත්වයකට ඇතුළතටපත් වෙනවා. සිතිවිලි තියෙනවා. සිතිවිලි නැති වෙනවා නෙමෙයි. හැබැයි අර තේරෙන්න ගන්නවා එළියේ ഘോഷාවල් ගන්නවා ඒ නිශ්චල ස්වභාවය තුළ ඉඳලා. අපේ ඇතුළාන්තයේ නිශ්චල වෙන්න දැන් අපිට එළියේ ഘോഷාවල් මේ ඔක්කොම සද්ද සිතිවිලි ඔක්කොම තියෙනවා. හැබැයි අපිට තේරෙනවා අපේ ඇතුළ නතර වෙලා කියලා.
ඒ නතරවීම තුළ ඒ නතරවීමත් එක්කම අපේ ඇතුළ වචනින් කියන්න බැරි තෘප්තියකින් සතුටකින් ඇතුළ පිරෙන්ට පටන්ගන්න. ඒ සතුට ඒ තෘප්තිය ඇතුළි ගන්න පටන්ගන්න අපිට අව ගැන අපිට කිසිම හේතුවක් නැතුව අපේ ඇතුලාන්තේ තෘප්තිමත් දැනෙන්ට ගන්න. සතුට ඇති වෙන්ට පටන්ගන්න. ඒ දැන් ඊට පස්සේ දැන් වෙන්නේ අපිට මෙන්න මේ කියන මේ අරූපී ස්වභාවයට වචනවලට කියන්න බැරි සංකල්ප ගත කරන්න බැරි හැඩයක් නැති මේ ස්වභාවයට වර්තමානයේ අවදි වෙන්න අපිටම තේරෙන්න ගන්නවා අපේ ටික අපේ ජීවිතයේ තිබ්බ ප්‍රාර්ථනා බලාපොරොත්තු මේ රූපයට සාපේක්ෂව රූපත් එක්ක තිබ්බ බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා අපේ ඇතුලේ ටික ගෙවෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ අන්න දැන් ඔන්න අපි අපේ හිස් පොත කියවන්න පටන් ගන්නවා. දැන් හිස් පොත කියවන්න පටන් ගත්ත වෙලාව. දැන් අපි වර්තමානයේ අඳුරගත්ත වර්තමානයේ අඳුර ගන්න දැන් අපේ හිස් පොත කියවනවා. හිස් පොත කියවද්දී දැන් ප්‍රාර්ථනා ඔක්කොම ඒ පොතේ නැහැ. ඒ අකුරු ලියපු පොතේනේ ප්‍රාර්ථනා තිබ්බේ, වචන තිබ්බේ, භාෂාවල් තිබ්බේ. දැන් අපි භාෂාවක් නැති පොත කියවනවා. ඒක බවට පත් වෙන. ඒ බවට පරිවර්තනය වෙනවා. මේ බවට පරිවර්තනය වෙගෙන යද්දී දැන් අපේ තිබ්බනම් අනාගත ප්‍රාර්ථනා ඇත්තට මෙහෙම වෙන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. මේ ඔක්කොම අපේ එන්න ඒ සිතිවිලි නැති වෙනවනේ. මේ සිතිවිලිත් එක්ක තිබ්බ තද බැඳීම මෙහෙම වෙන්න ඕනේ කියන ඒ අදහස් අපේ ඇතුලේ ටික ඒ බැඳීම අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ සිතිවිලි මට මනසට වදයක් වෙන්නේ ඒ සිතිවිලි කිසිම බර දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඒ සිතිවිලි ඔක්කොම හරි අපි කියන්නේ බ්ලැක් හෝල් එකකට ඇතුල් වෙනවා. හරියට කළු කුහරයකට බර්මියුඩා ට්‍රැන්ගල් එකට වැටෙනවා වගේ අතුරුදහන් වෙන්න ගන්නවා. තමන්ගේ ඇතුළාන්තය තුල. ඉතින් එතකොට දැන් මෙන්න මේ විදිහට කෙනෙක් හරියටම වර්තමානයේ අඳුරගන්න වර්තමානයේ බවට මොහොත බවට පරිවර්තනය වෙන්න එයාට සිද්ධ වෙන්න ගන්නවා එයාගේ ජීවිතේ එයාට වෙනදට වඩා හැම දෙයකම ලස්සන පේන්න ගන්නවා. ගහක් දිහා බැලුවත් ඒක පුදුමාකාර සුන්දර විදිහට. එයා ඇත්තටම පොතක පිටුවක් පෙරුණොත් ඒ පිටුවේ පෙළෙනගේ සද්දේ පවා පුදුම ලස්සනට ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ පේන, ඇහෙන, මේ දැනෙන හැම දෙයකම පුදුම සුන්දරත්වයක් දකින්න. ඇත්තට මේ දකින්න සුන්දරත්වය සංකල්පයේ සුන්දරත්වයක් නෙවෙයි. ඒ දකින්න සුන්දරත්වය සංකල්පේ එහා ගියපු අර අවදියේ තියෙන සුන්දරත්ව බව. වර්තමානයේ තියෙන සුන්දරත්වය. එයාට දැනෙන්න පටන් ගන්නවා. එයා තුල මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට එයාගේ දැන් ප්‍රාර්ථනා අපේක්ෂා අනාගතය ගැන තිබ්බ ඔක්කොම දිය වෙලා එයා වර්තමානයේ තුල දැන් එයා ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා ජීවිතේ මොහොත එන්ජොයි කරන්න විඳින්න. එයාගේ ජීවිතේම විඳ හැම මොහොතක්ම විඳින්න පටන් ගන්නවා. ආන්ගේ විඳින්න පටන් ගන්නදී ඔන්න ඔය විදිහට දැන් මේ මොහොත කියන එක අඳුරගත්තට පස්සේ එයා තේරුම් ගන්න ඕන කතාව තමයි මේ මොහොත කියන එක එයා හරියටම තේරුම් අරගෙන ඊට පස්සේ මේ මොහොත තුළ ඉන්න කාලේ එයා ටික වැඩි වෙන්න. මං කිව්වේ මේක බෝ වෙන්න දෙන්න ඕනේ කියලා. ටික මේක වැඩි වෙන්න ජීවිතේ දෙන්න ඕනේ. මේක බෝ වෙන්න දෙන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි පුළුවන් තරම් මේකට එන බාධකය හඳුනගන්න. බාධක කියලා අදහස් කරන්නේ තමන් ටික වර්තමාන මොහොතට අවදි වෙලා තමන් පොඩ තමන්ගේ අපි කියන්නේ ඊගෝ එක මමත්වයේ තේරුම් ගන්නවා. දැන් මමත්වයේ මෙතන තේරුම් ගන්නවා කියලා කියන්නේ දැන් සමහර වෙලාවට දැන් ඔන්න ඔය ස්වභාවයට අවදිලා ඉද්දී දැන් මොහොතට අවදි වුණාම අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. මුකුත් නොකිරීම තියෙන්නේ. අමුතුවෙන් මේ දැනුමක් එකතු කරන්නව සත්‍ය කියලා දෙයක් හොයන්න දැනුම එකතු කරන්නේත් නැහැ. එහෙම මුකුත් කරන දෙයක් නැහැ. බණ අහනවා එච්චරයි. එතනින් හරිය ඉවරයි. සාකච්ඡා කරනවා ඉවරයි. අමුතුවෙන් මේ හොයන දෙයක්. අන්න එතකොට දැන් සිත ඇවිල්ලා කියනවා ඊගෝ එක තමන්ගේ සිතුවිලි ඇවිල්ලා කියනවා ඔහොම ඉඳලා පුළුවන් සත්‍ය සොයා ගන්න. මොනවා හරි මේක කරන්න ඕනේ. ඔක හරියන්නේ ගන්නේ. දැන් මුකුත් නොකර ඔය ඉන්න එකනේ කරන්නේ.
දැන් ඔහොම ගියොත් තව ටික කාලයකට ජීවිතේ තියෙන්නේ ඔයාට තාම අපරාධ මැරලා ගියොත් එහෙම සත්‍ය හොයාගන්න නැතුව මැරලා ගියොත් එහෙම කියලා මෙහෙම සමහර විට ඔය අපිට ඔය වර්තමානට මොහොතට අවදිවීම කරගත් වෙච්ච කෙනාටගේ මෙහෙම ඇවිල්ලා සිතිවිලි එක එක විදිහට සැක කරනවා. සැක ඉදිරි බලන ඔහොම හරියන්නේ නැහැ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවේදී හොඳට තේරුම් ගන්න දැන් මේ තමන්ව සොයාගන්න ගැනීමනේ අපි සත්‍ය සොයා ගන්නවා කියන්නේ. එතකොට දැන් සංකල්පය ඇවිල්ලා අදහස් කියනවා. දැන් එතකොට බලන්න මේ සංකල්ප එන ඇවිල්ලා සිතිවිලි මොනවා කිව්වත් ඒ එන හැම සිතිවිල්ලක් දිහාම මම නෙවෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියන ඇහෙන් බලන්න ආගන්තුකෙක් අනුන්ගේ දෙයක්. හැබැයි මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්න කියලා නෙවෙයි මේ කියන්නේ. හිතනවා නෙමෙයි ඒ දැක්ම ඇති කරගන්න. තමන් අර මොහොතට අවදි වෙලා මොහොත කියලාවත් සංකල්පයෙන් දෙයක් හදාගන්න යන්න එපා. හදන්න නැතුව ඒ වෙලාවේ සංකල්ප වලින් මොනවා කතා කළත් මොකද කවදාක්වත් දැන් සංකල්පයක් කියලා කියන්නේ හැඩයක් නේ හැඩයකට බෑ හැඩයක් නැති ස්වභාවයක් අවබෝධ කරගන්න. හැඩයක් නැති ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් හැඩයක් නැති ස්වභාවයකට විතරයි. හැඩයක් නැති ස්වභාවයක් කොයි වෙලාවකවත් සිතිවිල්ලකින් නිර්මාණය කරන්න බෑ. හැඩයක් නැති ස්වභාවය සිතිවිලි නිර්මාණය කරන්න බෑ නම් සිතිවිලි ඇවිල්ලා මොනවා කිව්වත් ඒ ඔක්කොම දිහා අනුන්ගේ කියන හැද බලන්න. අන්න ඒක තමයි මේ මාර්ගෙ දින වැදගත්ම දේ. කිසි වෙලාවක ඒකට වටිනාකමක් දෙන්න එපා. අනිත් එක තමයි මේ දැන් ඒ ඊගෝ එක හැම වෙලෙම බලන්න ඒ මමත්වයේ තියෙන මනස තමයි දැන් උතනදී අපි තේරුම් ගන්න ඕනේ. ඒ ඔය අවදිය කියන එක හඳුනගෙන ඊට පස්සේ එයා දැන් ඒ මමත්වයේ මනස හැම වෙලෙම කියන්නේ එයාගේ මතය තමයි මෙයා වැරදි මේක වැරදි මෙහෙම වැරදි අරයා වැරදි මෙයා වැරදි කියලා හැම වෙලෙම මේ මමත්වයේ මනස මේ හරියට වැරදි දකිනවා. මේක වැරදි අරක වැරදි අරයා වැරදි මේක වැරදි මේ දේවල් වැරදි කියලා. හැබැයි එතකොට බලන්න හොඳට කල්පනා කරලා එතකොට එහෙනම් හැම වෙලෙම ඔබ නිකන් පොඩි විහිළුවක් කරන් අහන්න දැන් එහෙනම් ඉතින් ලෝකේ ඔයා විතරද හරි? දැන් බලන්නකෝ දැන් ඔබට හැම වෙලෙම පේන්නේ අර ක්‍රමේ වැරදි මේවා වැරදි අර දේවල් වැරදි අර එල වැරදි කියලා මේ බලන හැම දැනකදීම බලන්න හිතට කියන්නේ එහෙනම් ඉතින් ඔයාට විතරද මේ ඔක්කොම තේරෙන්නේ හරි විදිහ. ඔයා විතරද හරි එක දන්නේ කියලා අන්න එහෙම නිකන් අර පොඩි මේ අපි කියන්නේ මේ හැම වෙලෙම මේ සිතිවිලි වලට විහිළු කරන්න. මේක හරි හොඳ ක්‍රමයක් මේ සිතිවිලි හැම වෙලෙම මත දෙන්නේ අදහස් ඉදිරිපත් කරන්නේ හරි ලොකු අවධානයක් ඒකට ගන්න. සිතිවිලි කියන්නේ මේක හරි නෑ අරව කරන්න මේක කරන්න අරව මෙහෙම කරන්න මෙහෙමයි අරක මෙහෙමයි කියලා ලොකු දෘෂ්ටි මතවාද ඇදලා ගන්නේ ඔබ අර මොහොතින් ඇදලා ගන්න. ඔබ කරන්න ඕනේ අනේ මේ ඔබ ඔය සිතිවිලි කියන ඔක්කොම බොරුවක් බව තේරුම් ගන්න. ඔය ඔක්කොම මත දෘෂ්ටි සංකල්ප විතර කියලා හැම මතයකටම hina හැම දෘෂ්ටියකටම සිනහ මොකද ඒක උත්සාහ කරන්නේ මතයට ඔබ ඇදලා ගන්න. ඒ මත කතන්දර ගොතන්න. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න සීරියස් ගන්න එපා. ඒක ලොකුවට බරට ගන්න නැත්නම් ඒක ටික මෙන්න මේ විදිහට ඒ මත ඒ සිහියෙන් ඉන්න ගමන් එන මත ඒ සැක කරන ගති මේවා ඔක්කොම විහිළුවකට ගන්න. මේවට විහිළු කරන්න ගන්න සිද්ධ වෙන්නේ මොකද එතනම ඒවා අතුරුදහන් වෙන්න ගන්න දිය වෙන්න ගන්න. අය මොකුත් කරන්න දෙයක් නැහැ. මොකද අපි මේක බලන්නේ සිත මොනවා වගේ ජෝක් එක. මොන වගේ කාට හරි මතයක් ගැන කිව්වත් කවුරු හරි මෙහෙමයි කිව්වත් අර හදාගත්ත මතයකට අදහසකට සංකල්පයකට සාපේක්ෂව තමයි ඔය හරි කියලා හදාගත්ත මතයකට සාපේක්ෂව තමයි මත ඉදිරිපත් කරන්නේ. ඒකත් තව සාපේක්ෂක දෘෂ්ටියක් බව තේරුම් ගන්න. ඒ කියන්නේ Tamanට මතයක් තිබ්බට කමන්නේ මතයට බැඳිලා නැති. මතේ පවා තව ඒක බැඳීමක් නැති නිකන් තව අදහසක් ඒකත් බොරුවක්. ඒ මතේටවත් බැඳීමක් නැහැ. ඒක සාපේක්ෂක බව තේරුම් ගන්න. අරගෙන ඒක ලොකුවට වටිනකමක් දෙන්න එපා. ඒ ඔක්කොටම Taman විහිළුවට බලන්න. විහිළුවක් විදිහට දකින්න. එතකොට ඔන්න ඔය විදිහට ටික මේ සිතිවිලි වලින් හදන ලෝකයේ මතවාද පිළිබඳව ඊගෝ එක විහිළුවට ලක් කරන්නේ. ඒකට hina වෙන්න ඒක අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒක පච වෙන්න පටන් ගන්නවා. අන්න ඔය විදිහට අපි මේ සිහිය පිහිටගෙන සම්පූර්ණ මේ
ටික වර්තමානයට දියවිවි තමන්ගේ ඊගෝ එක දකින ප්‍රමාණයට තමයි වර්තමානට අතුරුදහන් වෙන ගතිය වැඩි වෙන්නේ. අන්තිමට මෙන්න මේ කියන තමන්ටම තේරෙන ගන්නේ හොඳට මේ පූර්ණ වර්තමානයට අවදි වීම තමන්ගේ සිද්ධ වෙන්න තමන්ට තේරෙන්න ගනි මේ මරණය කියන එක පවා යම් වෙලාවක එද්දි මරණය කියන එක පවා සත්‍යයක් නොවන බව හරියට මේ රූපය අරූපයට අතුරුදහන් වීමක්. හරියට නිකන් අර සිහිනයක් දැක්ක චිත්‍ර රූප නැගිට්ටාම ඔක්කොම අතුරුදහන් වුණානේ. ආන් ඒ වගේ මේ මිනිස්සු ඉපදෙනවා හා මැරෙනවා කියන්නේ හුදු ඩ්‍රීම් එකක්. හුදු ෆිල්ම් එකක තියෙන මේ හරියට තිරේ මත වැඩිච්ච ප්‍රතිබිම්බයක් විතරයි. කියලා ඔබට මේ මරණය කියන එකම බොරුවක් වෙන්න බෑ. මරණය කියන එක පවා මේ ඉපදීම මරණය කියන එකම පවා දකින්න ඩ්‍රීම් එකක්, දකින්න සිහිනයක්. චිත්තපාටි තිරේ මට වැදිච්ච බොරුවක් බවට ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්න. ඒතර ඔබ කිසිම සම්බන්ධයක් නැතුව උපත හෝ මරණය කියන එකට මේ උපතනවා මැරෙනවා කියන ෆිල්ම් එක දකින්න පුළුවන්. දැන් අපි චිත්තපටියේ ඉපදිනවා මැරෙනවා කියන එක දකින්නේ අපි ඒකට කිසිම සම්බන්ධයක් නැහැ නේ. ඒක නිකන් මේ චිත්‍රාමුවක් විතරයි. අන්න ඒ මට්ටමට මේ ලෝකෙ පත් වෙන ඔබ මේ ගන්න රූපී ලෝකය මේ ඔබලා දකින්න භෞතිකය තමන්ට මේ කියන ප්‍රත්‍යක්ෂයට වර්තමානයට 100%ක් අවදි වුණාට පස්සේ මේ දකින්න මායාව මේ පේන දකින්න ලෝකය ඔබට ඩ්‍රීම් එකක් වෙනවා. සිහිනයක් මේක නිකන් චිත්‍රපටි තිරයක් මත මේච්ච මායාවක්. හොඳයි මං හිතන්නේ අපි දැන් පැයකමාරකටත් වැඩි කාලය අරගත්ත නිසා අපි අද දවසේ මේ සිහිය පැවැත්වීමට අවශ්‍ය කරුණු ටිකක් තමයි අපි අද දෙවෙනි සාකච්ඡාවෙත් මම හිතන්නේ අපි මතක් කරේ වැඩිපුරම ඒ සිහිය දිනු කරන්න අවශ්‍ය කරුණු අපි ඊළඟ සාකච්ඡාවලින් තව ටිකක් මාර්ගික කොට සාකච්ඡා කරමු. ඉතින් අදත් ඒකට අපි සිහිය පැවැත්වීමට ආශ්‍රිතව ප්‍රශ්න ගැටලු තියෙන දේවල් මෙතෙන් එහාට අපි කාලය අරගමු සාකච්ඡාව සිද්ධ කරන්න. හොඳයි නම් හැමදෙනාටම දරුවන් සරණයි. කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අන්මියුට් කරලා වීඩියෝ එකත් ඔන් කරලා ප්‍රශ්න අහන්න. කැමති කෙනෙකුට අන්මියුට් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. හාමුදුරුවෝ කිව්වනේ මේ මොහොතට එනවා කියන්නේ ඇත්තටම නිවන දකින්නවා කියන්නේ මේ මොහොතට එනවා කියන්නයි නිවන දකින්නවා කියන්නේ දෙකම එකක්ද? සම්පූර්ණ මේ මොහොතට එනවා කියන්නේ. දැන් කෙනෙක් හරියටම සම්පූර්ණ මේ මොහොතට ආවොත් එහෙම ඇත්තට මෙයාට මේ මොහොත කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. මොකද දැන් අපි දැන් මේ මොහොත කියලා මේ මොහොත කියලා වචනයක් පාවිච්චි කළාට ඇත්තටම මේ මොහොත කියලා දැන් මහත්තයා දන්නක මෙහෙම අපි දැන් මේ මොහොතේ මම අහවල් ගහ දකින්නවා හරි අහවල් කෙනා හරි දකින්නවා කියලා ඇත්තටම මේ මොහොතේ දකින්නවා කියලා කියන්නෙම ඒ දකින්න අතීත මතකයන්නේ. ඔව් මේ moment කියන්නේ immediate past කියන එක. ඔව් ඒක දැන් මම කියන්න උත්සාහ කරන්නේ මෙහෙම ඉදන්න පොඩ්ඩක්. එතකොට දැන් අපි මිනිස්සු සාමාන්‍යයෙන් මේ මොහොත කියන එක තේරුම් අරන් තියෙන්නේ අර නිකන් අර අතීත මතකයක් අර මේ කියන්නේ වර්තමානයේ තුල අතීත මතකයක් දකින්න අවස්ථාව කියන එක. ඒක නෙමේ වර්තමානයේ දකින්නවා කියන්නේ. දැන් අපි මෙතන මොහොත කියලා කියන එකෙන් අදහස් කරන්නේ එහෙම කතාවක් නෙවෙයි. මොකද මොහොත කියලා දෙයක් මොනවා හරි අපිට සංකල්ප වශයෙන් තේරුම් ගන්න තිබ්බොත් චිත්තක්ෂණය කියලා හරි ඒක බොරුවක්. මොකද චිත්තක්ෂණය කියලා කියන්නේ අතීත මතකයක් අපි ඒකට දත්තයක්. මොකද චිත්තක්ෂණය කියලාවත් පනවන්න තැන ඇත්තම නැහැ. වර්තමානයක් කියලා එහෙම අපි වර්තමාන කියලා මේ භාෂාවෙන් කතා කරන්න ඉපෑ මේ සත්‍ය ගැන අපිට. ඇත්තටම මේ වර්තමානය කියන එක හරියටම Tamanට තේරෙද්දි වර්තමානය කියලා දෙයක්වත් නැති බව තේරෙනවා. හැබැයි වර්තමානයක් නැහැ කියන සංකල්ප නෙවෙයි. වර්තමානය කියලාවත් පනවන්න පිහිට ගන්න බැස ගන්න මේ වර්තමානය කියලාවත් පූර්ණ සිහිය කියලාවත් එහෙම මොකක්වත් දැන් නැහැ. මොකද නැත්තම් ඊට පස්සේ දැන් මේ වචන අහගත්ත කෙනා නැත්තම් හදාගන්න පුළුවන් මේ වර්තමානයට අවදි වීම නිවන මේ පූර්ණ සිහියට අවදි වීම කියලා මේ යා සිහිය කියලා
මොකක් හරි එයා හිතේ චිත්‍රයක් හදාගෙන මේක නිවන කියලා ඉන්න පුළුවන්. ඒකත් සංකල්පයක්. අන්න හරි අන්න එතනත් තේරුම් ගත්තොත් ඒකත් තේරුම් ගත්තොත් හරියටම වර්තමානයේ තේරුම් ගත්ත කෙනාට වර්තමානයේ කියලා එකක් තේරෙන්නේ නැහැ. මොහොතක් කියලාවත් බැස ගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. හම්බෙනවා නම් ඒ හම්බෙන්නේ තව එයාගේ දෘෂ්ටියක්. තව සියුම් විදිහට මේ බැඳිච්ච තැන. වර්තමානයේ කියලා හිටියා කියලා අපි දැනගන්නේ වර්තමානයේ එළියට ගියාට පස්සේ විතරයි. වර්තමානයේ ඉන්නකොට වර්තමානයේ ඉන්නවා කියලා අපි දන්නෙත් නැහැ ඇත්තටම. ඔව් වර්තමානයේ ඉඳවොත් තමයි අපි වර්තමානයේ ඇත්තටම හිටියා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමද? ඔය ඒක හරි. ඒ කියන්නේ අපි මොනවා හරි සංකල්පයකට ගියාට පස්සේ මෙතන කාලය අවකාශයේ දැන් නැති ස්වභාවයක හිටියා කියන එක තේරෙනවා. ඒකයි. එතකොට ඒ වෙලා ඒවන්ට කවදාකවත් අපිට මේ වර්තමානයේ කියන එක කවදාකවත් එහෙම කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි ඔව් අපි මේ කතා කරන වෙලාවේ පවා තියෙන්නේ වර්තමානයේ තමයි. ඒ කතා කරද්දී තියෙන්නේ සත්‍යෙම තමයි. හැබැයි ඒක වැඩේ තියෙන්නේ මේක දැන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අහන කෙනා දැන් එයා මේක වර්තමානයේ බවට පරිවර්තනය වෙලා මේක වර්තමානයේ කියන්න පුළුවන්. දැන් වර්තමානයේ බවට පරිවර්තනය වෙලා දැන් මෙහෙම උදාහරණයක් අපි අර ඊයේ ධර්මදේශනාවේදී අරගත්තා. ඊයේ රැ තිබ්බ සාකච්ඡාවේදී අපි කිව්වේ දැන් වතුර ගත්තාම වතුරට හැඩයක් නැහැනේ. වතුරට හැඩයක් නැහැ. හරියට දැන් ඒ වුණාට වතුර හැම වෙලේම ඉන්නේ හැඩයක් අරගෙනනේ. වතුරට හැඩයක් නැති වුණාට වතුර කොයිලාකවත් හැඩයක් නැහැ කියන ස්වභාවයක ඉන්නේ නැහැ. එයා හැම වෙලේම හැඩයක් අරගන්නවා. දාන භාජනය අනුව ඒ භාජනය අනුව එයා ඒ භාජනයට අනුව ඒ වෙලාවට තියෙන භාජනයට අනුව ඒක හැඩය ගන්නවා. හැබැයි ඒ වුණාට එයාට නිශ්චිත හැඩයක් නැහැ. ඊට පස්සේ ඊළඟ මොහොතේ එයාට ලොකු හැඩය බාල්දියක් දුන්නොත් ඒ හැඩය ගන්නවා. ඒ නිසා සම්පූර්ණ පරමාර්ථ සත්‍ය අවබෝධයට පත්වෙච්ච කෙනෙක්ට හැඩයක් නැහැ කියලා කිව්වට එයා හැම වෙලේම හැඩයක් නැති ස්වභාවයට පරිවර්තනය වෙලා හැඩයක් තුල ජීවත් වෙනවා වර්තමානයේ. දැන් මම මේ කතා කරන හැම වචනයක් තුලම හැඩතලත් දැවලනේ තියෙනවානේ. දැන් මේ කතා කරන හැම දෙයක් තුලම මම හැඩයක් කතා කරනවා, වර්තමානයක් කියලා කතා කරනවා, සත්‍යයක් කියලා කතා කරනවා, නිවන කියන වචන පාවිච්චි කරනවා. මෙහි ඔක්කොම වචන හැඩයක් ඒක සාපේක්ෂකයි. ඒ නිසා ඕන කෙනෙක්ට නිර්පේක්ෂකත්වයේ ඒ ශුන්‍යතාවයේ බවට පරිවර්තනය වෙලා වචන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එයා හැඩයක් නැති ස්වභාවය තුල ඉඳගෙන හැඩයක් අරගෙන ඉන්නවා. එතකොට තමයි අර සත්‍යයට ප්‍රාණය එන්නේ. ඒක දැනුමක් නෙමෙයි වචන කතා කළාට එයා ඒ කියන හැම වචනයකම හරි සජීවී. ඒ හැම වචනයක් වෙන්නේ ශූන්‍යතාවය හරහා. හැබැයි තව කෙනෙක්ට ඒ වචන පාවිච්චි කරන්න පුළුවන් හැඩයක් තුල ඉඳගෙන. අන්න ඒ වගේ හරියටම පූර්ණත්වයට පරිවර්තනය වෙච්ච කෙනෙක් හරියටම සත්‍ය බවට පත් වෙච්ච කෙනෙක් යාට හැඩයක් නැහැ කියලා හැඩෙන්නු නිදහස්. නැත්නම් හැඩයක් නැහැ කියලා තව හැඩයක් හදන්න පුළුවන්. ඒ හැඩේ ඒක තේරුම් ගත්ත කෙනා තමයි ඉතින් ඒ හරියම වර්තමානට අවදිච්ච කෙනා. කියන්නේ එයා වර්තමානයේටවත් බැඳිලා නැහැ. වර්තමානයේක කතා කරන අහන දකින්න දෙකන නොබැඳිච්ච ස්වභාවයක් එයාගේ ඇතුළාදී තියෙනවා. එයා සංකල්ප කතා කරනවා මත අදහස් කතා කළාට ඒ වචනවත් වලටවත් එයාගේ ඇතුළ බැඳිලා නැහැ. නිදහස්. ඉර වෙලා නැහැ. ඔව්. තව කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා යමු කරන්න. ස්වාමීන් වහන්සේ මට මීට පෙර දවසක කෙනෙක් යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. මම මේකට අපි දැන් කතා කරපු මාතෘකාවට ටිකක් සම්බන්ධ වගේ නිසා මම මේ ප්‍රශ්නේ අහන්නම්. ප්‍රශ්නේ වෙලා තිබුණේ දැන් භාවනා ක්‍රම කිරීමේදී ගොඩක් වෙලාවට අපි දන්නවා මානසික ආතතිය අඩු වෙලා හොඳටම සිතුවිලි ඇති වෙන එක නැති වෙන එක අඩු වෙලා අර එතකොට එයා මගෙන් ඇහුවේ ඒ වුණාම ටිකක් මානසික වීර්ය
වීර්ය ගතිය අඩු වෙලා යනවාද එහෙම වුණොත් එතකොට ඒ කියන්නේ මේ ගිහි ජීවිතයේදී කොහොමද ඒ වගේ තත්වයකින් එක්ක ප්‍රයෝජනයක් තියනවද භාවනා කිරීමේදී කියන ප්‍රශ්නේ තමයි මට යොමු කරේ. ඔව් දැන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ භාවනා කරගෙන යද්දී ඒ කියන්නේ අපි දැන් මේ මෙතන අපි ටිකක් තේරුම් ගන්න ඕන අපි භාවනා කියන වචنين හැම වෙලෙම කතා කරන්නේ මේ සිහිය කියන අදහස මේ සිහිය කියන එක පවත්වාගෙන පුරුදු කරගෙන යද්දී අපි අර මේ දැන් අර මුලින් දේශනාවේ කතා කළේ අපේ අතුලාන්තේ හරියට හිස් පොතක් වගේ වෙනවා කියලා. අපේ අතුලාන්තේ හිස් පොතක් වගේ අපේ අතුලාන්තේ එන්න හිස් බවට පත් වෙනවා. හිස් බවට පත් වෙනවා කියන අදහස් කරන්නේ අපිට මේ ලෝකයේ ලස්සන පේන්නේ නැහැ කියන එක නෙවෙයි. අපිට මේ ලෝකයේ සංකල්ප වලට දීලා තිබ්බ වටිනාකම ටික අඩු වෙනවා. අපි ලොකු වටිනාකමක් දීගෙන හිටියනේ මේ සංකල්ප ලෝකයකට මම ටාගට් තිබ්බ මම මෙහෙම වෙන්න ඕනේ අනාගතේ මම මෙහෙම මේ දියුණු වෙන්න ඕනේ මේ විභාග පාස් කරන්න ඕනේ මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා අපිට ලෞකික ජීවිතය ඇතුලේ ලොකු ටාගට් තිබ්බා. දැන් ලොකු ටාගට් තිබ්බා අපිට අචීව් කරන්න වගේ. ඊට දැන් වැඩේ තියෙන්නේ මේ විමුක්ති මාර්ගයේ වඩාගෙන පුහුණු කරගෙන යද්දී මේ ධහම වර්ධනය කරන් යද්දී අපිට අර මේ අපේ ඇතුලේ අර තරඟකාරීත්වයේ ටික අඩු වෙන්න යනවා. අපි අනිත් කෙනා අභිභවා යන්න ඕන කියන චේතනා. අනිත් කෙනාව අභිභවා යන්න ඕන කියන ඇතුලේ තිබ්බ අර තරඟකාරී චේතනා ටික ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න අපේ ඇතුලාන්තේ හිස් වෙන්න පටන් ගන්නවා. අපේ ඇතුලාන්තේ හිස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මං අර මම වෙනුවෙන් තරඟක වෙලා අනිත් අය පරාජය කරන් ගියපු ගමන මගේ එන්න ඒකේ විඩාව පේනවා. ඒ ගමනක වෙහෙස දකින්නවා. ඒකේ දුක පේනවා. ඒකේ තියෙන නපුරු ගතිය පේනවා. ඉතින් එතකොට ඒක පේන්න අපිට ටික අපේ ඇතුලේ ඒ අරමුණු වලින් හිස් වෙන්න ගන්නවා. ඒ අනාගත තද බැඳිච්ච අරමුණු වලින් තරං කර මමත්ව මූලික බලාපොරොත්තු වලින් ඒ මමත්ව මූලික වෙලා තමන් කැපිපෙනෙන තමන් විශේෂ කෙනෙක් වෙන්න තමන් අනිත්‍ය අභිභාවයෙන්ද තරංගකාරී ඔක්කොම සිතිවිලි ධාරාව අපේ අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වෙන්න අරගන්නට ඒ මොකද අපි ටික අපි අපේ සිහිය බවට පරිවර්තනය වෙන්න මට අර දේවල් වල විඩාව පේනවා වැඩි. ඒ වෙහෙස පේනවා වැඩි. ඒ නිසා මට අරක නතර වෙලා එන්න තමන්ට තේරෙන්න ගන්නවා තමා හරියට විශ්‍රාම අරගෙන වගේ. තමා නැවතිලා වගේ. ඇතුලාන්තේ නැවතීමට පත් වෙලා ඉතින් එතකොට තමන්ට අර වටිනා කියලා දෙයක් ලෝකේ තේරෙන්නේ නැහැ. හැබැයි වටිනා කියන දේ තේරෙන්නේ නැති වුණාට හැබැයි තමන්ට තේරෙනවා තමන්ගේ ඇතුලාන්තේ ලොකු ශක්තියක් තියෙනවා. දැන් ඒ මොකද ඉස්සර අර අරමුණු වලට බැඳිලා ඒව රැක ගන්න ගිහිල්ලා ඒව ආරක්ෂා කර ගන්න ගිහිල්ලා අපි හරි හෙම්බත් වෙලානේ හිටියේ. අපි හෙම්බත් වෙලා හරි වෙහෙසක හිටියේ. දැන් අපි ඒව වටිනාකම අඩු වෙන්න හිත ඉස්සෙන්න අරමුණු වලට මම හිත ඉස්සෙනා කියන අරමුණු වලට බැඳීම් අඩු වෙන්න අරමුණු වලට බැඳීම් අඩු වෙන්න අර අපිට තේරෙන්න ගන්නතර පස්සේ අර මේ අපේ අර තරංගකාරීකම අඩු වෙන්න වටිනාකම අඩු වෙන්න අපේ ඇතුළ ශක්තිමත් වෙනවා. අපේ ඇතුළ ලොකු ශක්තියක් ලොකු ආධ්‍යාත්මික ශක්තියක් හොඳ පවර්ෆුල් සිහියක් තියෙනවා. හැබැයි අර වටිනාකම අඩු වෙන ගමන්ම අපි එතනින් එහාට තමන් වෙනුවෙන් කරගන්න වැඩ අතහරින්න ඕනේ. පොඩ මං මගේ ජීවිතේ ඉතුරු කාලය මහන්සි වෙනවා තව කෙනෙක් වෙනුවෙන්. දැන් දාර මේ කබීර් කියලා එක මුනිවරයෙක් ඉඳලා තියෙනවා. ඒ කබීර් කියන මුනිවරයාගෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ. ඔබතුමා සත්‍ය තේරුම් ගත්තට පස්සේ ඉස්සෙල්ලා කළේ ඇඳුම් මහපු එක. දැන් සත්‍ය තේරුම් අරගෙන දැන් කරන්නේ ඇඳුම් මහන එක. ඉතින් මොකද්ද මේකේ වෙනස කියලා. ඉතින් මොකද්ද මේකේ වෙනස කියලා කිව්වම කියනවලු මම ඉස්සර ඇඳුම් මැහුවේ. මේ මම වෙනුවෙන්. ඒ කියන්නේ මට කීයක් හරි හම්බ කරගන්න මට සල්ලි හොයාගන්න. ඒත් මම දැන් ඇඳුම් මහන්නේ මට සල්ලි හොයා ගැනීම පිණිසම නෙමෙයි. මම දැන් ඇඳුම් මහන්නේ අනිත් කෙනාට යහපතක් කරන්න, අනිත් කෙනාව සතුටු කරන්න, ඒ කෙනාට යහපතකට කියලා
ඒ කියන්නේ දැන් මට අනිත් කෙනාට මට කොහොමද උපරිම මට්ටමේ මේක හොඳට කරලා දෙන්න පුළුවන් කියලා බලනවා විතරයි දැන් මම බලන්නේ. මට මේකේ ලාභයක් ලැබෙනවද කියන එක නෙවෙයි. ආන් ඒ වගේ දැන් අපිට ලොකු කිසි දෙයක කිසි වටිනාකමක් නැතුව ගියාට මට මං වගේ වෙනුවෙන් කරගන්න කියලා හදාගත්ත ලෝකේ නැතුව ගියාට අපි මොකද අපි කම්මැලි වෙන්නේ. අපි කරන්නේ අපේ මුළු ශක්තියම යොදනවා අනිත් කෙනාගේ පරාර්ථය වෙනුවෙන්. ඒ පරාර්ථයට මගේ කාලය මම යොමු කරනවා. ඒ වගේම දැන් ඒ කියන්නේ දැන් මම මගේ මට මං වෙනුවෙන් කරගන්න දෙයක් නැති වුණාට මම තරංකාරීත්වයේ නැති වුණාට වටිනාකමක් නැති වුණා කියලා මම කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන තැනට එන්නේ නැහැ. ඒ ප්‍රතික්ෂේප කරන තැන කියන්නේ ද්වේෂය. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බුද්ධ ආගමේ කියන මේ මාර්ගය වඩ아가න යද්දී එක අවස්ථාවකට කියනවා ඒක නිබ්බිදා ඥානය කියලා. දැන් නිබ්බිදා ඥානය කියලා කියන්නේ මේ ප්‍රඥාවේ මේ ඇත්ත දකින්න මේ ලෝකෙට තියෙන වටිනාකම නැතිලා මේකට බැඳීම නැති වෙනවා. අපි කියන්නේ ප්‍රඥාවෙන් කලකිරීම වෙනවා. කලකිරීම හැබැයි තේරුම් ගන්න කලකිරීම කියලා මෙතන කියන්නේ නිබ්බිදාවේදී නොබෙදෙන ගන්න. දැන් ඒක සමහර විට ද්වේෂය වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර අයට මේක පැටලිලා වෙන්න පුළුවන්. සමහර අය මේ කියන විදියට දැන් එන්න හිත අර වටිනාකම නැතිනවත් එක්ක සමහරට අරමුණු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. භෞතික වස්තු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පුද්ගලිය ප්‍රතික්ෂේප කරන්න. අන්න ඒක තේරුම් ගන්න. අන්න මේ ප්‍රඥාව විදියට වංචනිකව ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ අරමුණු නොබෙදෙනවා කියන එකයි අරමුණු ප්‍රතික්ෂේප කරනවා කියන එකයි දෙකක්. දැන් හරියටම මාර්ගය වැඩිච්ච කෙනාට ප්‍රඥාව හරහා ලෝකෙ දැනිච්ච කෙනාට ප්‍රඥාව වැඩි වෙන්න මේ මට ඒ ලිංගිකත්වයට තියෙන බැඳීම අඩු වෙන්න පුළුවන්. හැබැයි ලිංගිකත්වය රිජෙක්ට් කරන්නේ නැහැ. Tamanට ලොකු ඒ කියන්නේ Tamanට ලිංගිකත්වයට සෙක්ස් වලට ලිංගිකත්වයේ තියෙන වටිනාකම නැති වෙනවා. ඒකේ අවශ්‍යතාවය අඩු වුණාට හැබැයි ඒකෙන් කියන්නේ ප්‍රතික්ෂේප කළා කියන එක නෙවෙයි. ඒ වගේ භෞතික වස්තු වලට තියෙන වටිනාකම නැති වුණා කියලා කියන්නේ ඒව වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන තැන නෙවෙයි. ඒවා ආරක්ෂා කරනවා, සුරක්ෂිත කරනවා, පිරිසුදුව තියා ගන්නවා. කිසිම දෙයක් ජීවිතේ මෙහෙම රිජෙක්ට් කරන තැනකට යන්නේ නැහැ. එයා කිසි දෙයකට බැඳිලාත් නැහැ, කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි අවස්ථාවට පරිහරණය කරනවා. ඒක සුරක්ෂිත කරනවා, ආරක්ෂා කරනවා. ලස්සනට තියලා තියෙනවා එච්චරයි. ඒක අනිත් අයගේ යහපත පිණිස අනිත් අය වෙනුවෙන් ඒක පිරිසුදුව ඒ හැමදේම භාණ්ඩයක් ගත්තත් ඒ ජීවිතේ අර පිළිවෙ එන්න මට පේන්නේ මේ ධහම තේරෙන්න දෙන්නේ එයාගේ ජීවිතේ වෙන්දට වඩා ලස්සන වෙනවා. ඒ වගේම ඒ කියන්නේ එයාගේ කිසි දෙයක් මට හිතෙන හැටියට අපේ ඇතුළාන්තයේ මෙහෙම එන්න අර සිතිවිලි වල තියෙන බැඳීම අඩු වෙලා මේ විශ්‍රාම ගතියට යන්න අපේ ඇතුළේ හිස් වෙන්න අපිට ඇත්තටම මේ තව දක්ෂතාව වැඩි වෙනවා. මට හිතෙන්නේ අපි සමහර බලන්නකෝ දැන් ඒ නිශ්චලත්වයේ ඒ නිහඬ බවත් එක්ක ඉන්න කාලේ වැඩි වෙන්න අපිට ඇත්තටම මල්ලක් හැදුවත් ඒක ලස්සනටම හදන්න පුළුවන්. දැන් මම මේ එක ආරාමයකට ගියා. ඒ ආරාමේ හැමතැනකම බැලුවාම හරිම ලස්සනයි. ඒ කියන්නේ එතන බැලුවාම බුදු පිළිමයක් තිබ්බොත් හරියට මේ බුදු පිළිමේ තියෙන්න ඕන තැන තිබිලා. මල් පෝච්චියක් තිබ්බොත් ඒක හරියට මේක තියෙන්න ඕන තැන. හරිම ඒක දැක්කාම හිත කාම් වෙනවා. හරි පුදුම විදිහේ මේ නිශ්චලත්වයටපත් වෙනවා. ඉතින් මම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවට පස්සේ මොකද්ද මෙතන තියෙන මේ රහස කියලා උනාද කිව්ටි මෙතන ඉන්න මේ ඔක්කොම කරන්නේ භාවනා යෝගී අය. සම්පූර්ණ 100ට පරිවර්තනය වෙච්ච පිරිස. මේ වැඩ කරන්නේ. ඉතින් එයාලා මොනවා හරි දෙයක් තිබ්බත් ඒකේ කලාවක් තියෙනවා. ඒ ලස්සන ආර්ට් එකක් තියෙනවා. එයාලා මල් පෝච්චියක් කළා මලක් හිටෙව්වත් මල් පුදු පිළිමයක් කොහේ හරි තැන්පත් කළාත් ඒ ඉතේ තියන්න ඕන තියෙන තැන. අපි දැක්ක ගමන් අපිට හිතෙන අනේ මේක මෙතනම තමයි තියෙන්න ඕන දැනම හරියට මේක තිබිලා කියලා. ආන් ඒ වගේ ඇත්තටම මේ හිත ඉස්සෙන්න මට හිතෙන්නේ යා තුලින් කලාත්මකව වැඩි වෙනවා. යා නිර්මාණශීලී ගතිය වැඩි වෙනවා. මිසක් ඒව නැතිලා යමක් නෙවෙයි. ඒක අඩුවීමක් නෙවෙයි වෙන්නේ. ඉතින් හරි දැන් එතකොට මම කරුණු තුනක් එතනින් ප්‍රධාන වශයෙන් මතක් කළා. එකක් තමයි ඔයතර මෙයා ආය සංක්ෂිප්ත කළොත් ඒ හිත ඉස්සෙන්න ඇත්තටම එයා සිද්ධ වෙන්න ඕනේ. එයා වෙනුවෙන් කරගන්න ටික අඩු වුණාට එයා සමාජය වෙනුවෙන්
දහම වෙනුවෙන් යා කැපවීමක් කරන්න. දැන් මට මතකයි මට ගුරුවරයා කිව්වේ නුඹ මේ ධර්මයේ තේරුම් ගත්තා නම් තව එකෙක්ට හරි මේක දීලා මැරෙන්න. ඒ අය වෙනුවෙන් කැපවීම කරන්න. ඒ කියන්නේ එතකොට දැන් මේක තේරුම් ගත්ත කෙනා කියලා කියන්නේ යා කම්මැලි වෙන්නේ නැහැ. මොකද සමහර විට ඔය හිත හිස්සෙන් අර තීන මිද්දේ ඇවිල්ලා ඇඳට යන්න කියයි කම්මැලි වෙන්න කියයි ඉඩ නැතුවත් නෙවෙයි. ඒකට අහු වෙන්න එපා. එහෙම වුණොත් වංචනිකව ආයේ සමාධිය කියලා හිතාගෙන තීන මිද්දේට අහු වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලේම මේ දහම තේරුම් අරගෙන කය ඇක්ටිව් කරනවා. කය මොකද හිත සමහරට අර හිස්සෙන් වෙන්න අර කියන මාරයට අපිට පහර දෙන්න තැනක් නැති වුනහම මාරයා මොකද කරන්නේ අපේ තියෙන දුර්වලතාවයක් ගන්න බලන. එතකොට මේ තීන මිද්දේ අපි තුල තියෙන ලොකු දුර්වලතාවයන් ඒක ඇවිල්ලා මේ සිත වහන්න පුළුවන්. මේ අවදි වෙන සිත වහන්න පුළුවන්. ඒ නිසා ඒකනේ බලන්න ගොඩාක් වෙලාවට අනුරාධපුර යුගයේ ගියාම හැම තැනම සක්මන් මලු තියෙනනේ හැම වෙලෙම ක්‍රියාශීලීකම. ඒ නිසා ඒ කියන්නේ සක්මන් මලු තියෙනවා සක්මන් කරලා තියෙනවා. එතකොට අපිට පේන දෙයක් තමයි ඒ නිසා මේ විමුක්ති මාර්ගයේ වඩන කෙනා මේ මාර්ගයේ අහලා ඒ සිත හිස්සෙගෙන යද්දි කොයිලාකවත් කය ආකර්මණය කරන්න හොඳ නැහැ. කයට හොඳට ආහාර දීලා හොඳට සක්මන් කරනවා හොඳට වැඩ කරනවා. කය හැම වෙලෙම ඇක්ටිව් ක්‍රියාශීලී කරලා තියාගන්න. එතකොට තමයි සම්පූර්ණ සිත බැලන්ස් වෙලා මේ අවදිය සිද්ධ වෙන්නේ. මේ අපේ අවදිය මේ මමත්වයෙන් නිදහස් වීම අපිට සිද්ධ කරගන්න පුළුවන් මේ මනසෙන් සිත කය දෙක බැලන්ස් කරන්න. බැලන්ස් කරන්න කය හොඳට ක්‍රියාශීලී කරන්න ඕනේ. මොකද අර විදිහට අලස වෙන්න ඉඩ නැතුව නෙමෙයි. ඒ නිසා ඔන්න දැන් පළවෙනි එක තමයි අපි කිව්වේ. පළවෙනි කාරණේ තමයි එහෙනම් මේ මට්ටමේදී එයා හොඳට මේ සිත හිස්සෙද්දී එයා හොඳට ශරීරයෙන් ක්‍රියාශීලී වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි එයාට වටිනාකම දේවල් වලට බැඳීම නැති වුණාට කමක් නැහැ. වටිනාකම මේ නැති වුණාට එයා හැම දෙයක්ම අනිත් අය වෙනුවෙන් කැපවීම කරනවා, ආරක්ෂා කරනවා. ඒ වගේම කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. ප්‍රතික්ෂේප කළා පුද්ගලයාවත් යන්නේ නැතුව එයාට හැබැයි අර තියෙන බැඳීමකුත් නැති බව. ඉතින් ඒතකොට ඔන්න ඔය කාරණා ටික තමයි ඉතින් මට එතන විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තව කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? මම එතකන් පොඩි මතක් කිරීමක් කරන්න මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න හැමෝගෙම මේ ධර්ම සාකච්ඡාවට අදාළ වොයිස් රෙකෝඩින් එක අපි නිහඬාරණ Viber community group එකට මුදා හරිනවා. ඒක නිසා කවුරු හරි මේ community group එකට සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න කැමති නම් ওই chat එකේ මම ටික වෙලාවක් මේ ධර්ම සාකච්ඡාව ඉවරනට පස්සේ එහෙම දිගටම ඕපන් කරලා තියන්නම්. තමන්ගේ country code එකත් එක්ක phone number එක දාන්න. එතකොට අපිට පුළුවන් නිහඬාරණ community Viber community එකට සම්බන්ධ කරගන්න. මොකද එතනදී තමයි එතන හරහා අපි ඉදිරියට පැවැත්වෙන ධර්ම සාකච්ඡාවල notices ඔක්කොම එතනට දාන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. එතකොට අපිට එක තැනකින් ඔක්කොම දේවල් එකපාර ප්‍රචාරය කරන්න පුළුවන් හින්දා. එහෙමනම් තව ප්‍රශ්න තියෙනවා නම් යමු කරන්න කවුරු හරි නැත්නම් අපි ධර්ම සාකච්ඡාව තව එක ප්‍රශ්නයකට වෙලා තියෙනවා. මෙහෙම හඳුරේ මේක අත්‍තරම් හඳුරගේ පරණ සාකච්ඡාවක මම අහුවා. දැන් විඥානය මැජික් එක මේක නිකන් අර ද්විත්වයක් හැමතිස්සෙම පෙන්නනවානේ. දැන් මම ටෙලිෆෝන් එකක් තියෙනවා. මම අහන කෙනෙක් ඉන්නවා. දැන් මට පේනවා හඳුනගේ රූපය. ඉතින් මේ දෙක හැමතිස්සෙම තමයි මේ මැජික් එක අපිට පෙන්වන්නේ. මම කියන එක ඇහෙනවද? ඇහෙනවා. එතකොට දැන් අපි දන්නවද ටෙලිෆෝන් එක ඇහි නෑ. ඒක තේරෙනවා අපිට. මේ ටෙලිෆෝන් එකේ ප්‍රතිබිම්බයක් විතරයි මේක ටෙලිෆෝන් එකක් රූපයක් ඇති වෙලා නැති වෙලා යන්නේ. හැබැයි ඇත්තට ටෙලිෆෝන් එකක් නෑ කියලා මට එකපාරට කියන්නත් බෑ. මොකද මේක ඝන සංඥා මේ සංඥාවෙන්ද මේක අපිට වහන්නේ හැමතිස්සෙම අවිද්‍යාව. මේ ඝනය හින්දාද මේක අපිට මේක මේ ටෙලිෆෝන් එකේ ස්ක්‍රීන් එකකට මේන රූපය හින්දා මේ මොකක් හරි ඒක ක්‍රියාකාරීත්වය හින්දා තියෙන සංඥාවෙන්ද අපි හැමතිස්සෙම කවුරුත් කියන්නේ නැහැ ටෙලිෆෝන් එකක් නැහැ කියලා. ඇත්තට ටෙලිෆෝන් එකක් තියෙනවනේ. මේ දෙක අතරින් අපි මේ විඥානය මැජික් එක අපිට කරන්නේ. ඉතින් මේ සංඥාවෙන්ද අපිට මේක හැමතිස්සෙම වහන්නේ. ඝන සංඥා හින්දාද මේක දැන් ටෙලිෆෝන් එක විදිහට මේක පේන හින්දාද? මම ප්‍රශ්නේ දැන් මෙහෙම ඉදන්නක ඇත්තටම කිව්වොත් එහෙම අපි මේ දකිමින් ඉන්නේ මේ වෙලාවේ පවා දකින්නේ ඩ්‍රීම් එක සිහිනයක්. දැන් සිහිනයක් දකිද්දී ඇත්තටම මේ සිහිනය
අපිට දැන් හීනෙන් ද හීනයක් දකින්න කියනකොට අදර ඔබ රෑ හීනයක් දකිද්දී හීනේ අපිට බෙදන්න බෑනේ. බාහිර කෝප්පේ තියෙනවා, බාහිර ෆෝන් එක තියෙනවා, මේ ඇහැ මේ පැත්තේ තියෙනවා, මම මේ පැත්තේ, මගෙන් එළියේ තුල මේ කෝප්පේ තියෙනවා කියලා අපිට එහෙම බෙදන්න බෑ. දැන් අපි අහුවොත් එහෙම දැන් මේ හීනෙකදී පේනවා. හැබැයි පේන්නේ අපිට මේ මෙතන තියෙන ඇහැට අතන තියෙන වස්තුව පේනවා කියලා කියන්න බෑනේ. කියන්න බෑ. ඒනට අපි හිතන්නේ හීනේ දකිද්දි බව අපි හිතන්නේ මේ ඇහැට මට අතන කෝපේ පේනවා. මේ අතින් මම අතන ටෙලිෆෝන් එක අල්ලනවා. මේ අභ්‍යන්තරයේ අත තියෙනවා. බාහිර ටෙලිෆෝන් එක තියෙනවා අභ්‍යන්තරයේ මගේ තමයි මේ පැත්තේ අත බාහිර ෆෝන් එක කියලා කිව්වට ඉතින් අපිට එහෙම වෙන් කරන්න බෑ. සිහිනයක් ඇතුළේදී කොයිලාවක මේ පෙනීම, ඇහිීම, දැනීම කියන එක සිහිනයක් ඇතුළේවත් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ එතකොට හැබැයි ඒ වුණාට මේ මෝඩ ගතිය හීනේ ඇතුළේ තියෙනවා. හීනේ ඇතුළේ මෙහෙම වෙන් කරලා ගන්න කතිය තියෙනවානේ. ඉතින් එතකොට දැන් විඥානයේ ස්වභාවය තමයි හැම වෙලේම විඥානයේ කෘත්‍ය දෙකක් කරනවා. විඥානයේ විසින් කරන එක කෘත්‍යයක් තමයි විඥානයේ අරමුණ දැනගන්න ගතිය. දැන් මෙතන කෝපය ඇතුළේ පේනවා, සද්දයක් ඇහෙනවා කියලා දැනෙන ගතිය, දැනගන්න ගතිය. ඒ දැනගන්න ගතිය තියෙනවා. අනිත් එක තමයි විඥානයේ තියෙනවා ඊළඟ ලක්ෂණය විඥානයේ දෙපැත්ත මවලා පෙන්නනවා. දෙපැත්තක් තියෙන බව අඟවනවා. ඒ සිතේ ස්වභාවයක් ඒක. දැන් අපි බලනකො දැන් අපි මිරිගුවක් දකිනවා කියලා හිතන්නකො. මිරිගුවක් ළඟට ගියාම අපිට මෙතන පේනවා, අතන තියෙන මිරිගුව පේනවනේ දෙපැත්ත. හැබැයි ඇත්තට මෙතන දෙපැත්තක් මෙතන අතනක් කියලා වෙන් කරන්න දැනන්නේ නැහැ. හැබැයි එතෙන්ට ගියාම තව ටිකක් දුරින් පෙන්නනවා මිරිගුව. අපි මෙතන ඉන්නවා වගේ. එක සම හැම වෙලේම මිරිගුව එක සමාන දුරකින් ඈත් වෙනවා. දෙපැත්තක් මව එතෙන්ට ගියාම එතෙන් අර එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතමු දැන් අපි ඒක දකිද්දි මෙතන අපිට මිරිගුව පෙවුණා අපි රැවටෙන්නේ නැහනේ. අපි දන්නවනේ මෙතන එහෙම පෙවුනට එතන එහෙම දෙයක් ඇත්තටම නැති බව. හැබැයි තිරිසන් සතෙක් ගන්නකො. හැබැයි තිරිසන් සතෙක් ගත්තාම තිරිසන් සතෙක්ට මොකද වෙන්නේ? ඌ ඇත්ත දන්නේ නැහැ. ඌ හිතන්නේ අතන පේන දේ එතන වතුර වශයෙන් තියෙනවා කියලා. ඌ එතන දුවනවා. ඌ එතෙන්ට ගියාම තව ඈත වෙනවා. ඒත් ඌට එතන බොරුවක් කියලා දෙන්නේ නැතුව ආයෙත් දුවනවා. අන්න ඒ වගේ තමයි මේ විඥානයේ මැජික් ටික කරද්දි මේක දන්නේ නැති පුතත්ජන කෙනා තමයි නැවත මේ මුලාවට අහු වෙන්නට තිරිසන් සතා ආයෙ ටිකක් දුරකින් වතුර පෙද්දී ආයෙ එතෙන්ද අතෙන්ට දුවන්නේ. දුව හැටි වැටෙනවා වගේ. ඒ කියන්නේ මේ විඥානය විසින් මේ දෙපැත්ත පෙන්න දෙවෙන්න ඔබ වහන්සේ මට කතා කරනවා කියලා විඥානය නිකන් අඟවනවා. ඔබ වහන්සේ බාහිර ඉන්නවා මම. හැබැයි අපි මේක හිතේම මේ දෙපැත්ත නවන ගතිය සිතේ දැනීම. ඒක හිතේම දැනීම මාත්‍රයක් කිය තේරුම් ගන්න අපි අර දෙපැත්තක් තියෙනවා කියලා අර එළිය හඹාගෙන යන එක. ටික අයින් වෙනවා. ඒ කියන්නේ එළිය මේ ඒ වගේම අපි මේ පැත්තේ මේ හඹාගෙන යන්න කියන මුලාවත් ගෙවෙන්න ගන්නවා. එළියේ මට යන්න කෙනෙක් ලබා ගන්න දෙයක් තියෙනවා. ලබා ගන්න මේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියන ඒ දෙපැත්ත ඇති බවට මේ ඇත්ත දකින්න මේ විඥානය කරන මායාව දකින්න මේ දෙපැත්ත ඇත්තක් කරගෙන දුවන ගතිය ටික අපේ ගෙවෙනවා. ගෙවිලා નિરાයාසවම යම් දවසක මේක ඔටෝම නතර වෙන්න පටන් ගන්නවා. කිසි මේ ඇත්ත දකින්න සිහියෙන් ඇත්ත කියලා දකින්න දෙයක් නැහැ. අපිට ඇත්තටම කොහොමද තියෙන ඇත්ත මේ මෝඩකම තමයි ටික දකින්න ඕන. ඇත්තටම අපි තුල තියෙන මෝඩකම දැක්කහම ප්‍රමාණවත්. දැකලා ඊට පස්සේ අපි එළියට ඒකේ පොර දාන්න යන්නත් එපා. ඒ අපි මේ අවිද්‍යාව ටික දකින්න. ඒ දකින්න මේකේ තියෙන ඝන සංඥාව ගෙවෙන්න ගන්නවා. ඝනට මේක ඇති බවට අරගෙන කියන්නේ සිතිවිලි අපිට කරන්නේ ඇවිල්ලා මේක අයිති කරගන්නේ මෙහෙම කරපන් මෙයා කියලා අදුවන්න හදනවානේ. මේකේ ඇත්ත දකින්න අරක එතනම ඒකේ තියෙන ඒ දැනීමේ තියෙන ඝන ගතිය ඔක්කොම අඩු වෙලා ඒකේ පිච්චෙන ගතිය ටික අඩු වෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් මේ පිච්චෙන ගතිය අඩු වෙන්න හරියට අපිට තේරෙන්නේ දැන් චිත්‍රපටි තිරයකට කවුරු හරි බැන්නා කියලා ඒ චිත්‍රපටි තිරේ රිදෙන්නේ නැහනේ.
කවුරු හරි මේ ගැහුවා කියලා චිත්‍රපට තිරේ රිදෙන්නේ නැහනේ. ආන්ගේ මේ ඇත්ත දකින්න අපේ ඇතුළාන්තයේ චිත්‍රපට තිරයක් දැන් චිත්‍රපට තිරයක් කිව්වම ආයේ හැඩයක් හදාගන්න එපා. නැත්නම් ආයෙ ඊට පස්සේ මොකක් හරි මනස බලයි මේ වචන ඇතුලෙන් තව කතාවක් හදාගන්න. එහෙම ගන්න නෙමෙයි ඇතුළ වගේ ටික තිරේ වෙන්න අපිට මේ සිද්ධි පේනවා, ඒ මිරිකු පේනවා. වෙන දේවල් පේනවා. හැබැයි අර දකින්න යන මිනිස්සෙක් දකින්න අපි දැන් මිරිකුව පේද්දි අපිට පේන්නේ එක. අපි ඒකට මුලා වෙන්නේ නැතුව දකින්නේ. ආන් ඒක තිරිසන් සත්තු වගේ ඒක පස්සේ දුවන්නේ. හඹාගෙන යෑමක් නෑ. හැබැයි දැන් ඒ වගේ මිරිකුවක් තියෙන තැනක වතුර කියලා මුලාවක් ආව මුලාව කියලා තේරුම් ගන්න ඕනේ. ඒ මුලාව තේරෙන තමයි දවසින් දවස මුලාව දකින්න සිහියෙන් ඕනේ. අර ඒකේ තියෙන මේ මෝහ ගතිය කියනවා. ඒකේ තියෙන 10 ඇතුලේ පිච්චෙන ගතිය අපි ඒවත් එක්ක පිච්චෙන ගතිය අපේ ගෙවෙන්න පටන් ගන්නවා ටික. මම හිතන්නේ මේ උත්තරේ ඇතිද කියලා. ඇති. ස්වාමීන් වහන්සේ තව අද සාකච්ඡාට අදාළ එක ප්‍රශ්නයක් තියෙනවා මේ නුෂාන් කැමති නම් ස්වාමීන් වහන්සේ කමක් නැද්ද? තව එක ප්‍රශ්නයක්. නුෂාන් අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න. කමනාස ස්වනංශ මේ හැබැයි මම අහන්න ඊටව ප්‍රශ්නේ ඔබ වහන්සේ අන්තිම වෙලාවේ ආපහු ආන්සර් උත්තරේ දුන්නා. ඒ වුණාට දැන් අපි ගොඩ දෙනෙක් මම ඒක පොඩි වචනකින් ඔබ වහන්සේ ආයි කියයි ඔව් කියලා. මේ අන්තිමට අපි විඥානයේ ලොක්කා කියලා හිතාගෙන හිටියට අන්තිමට වෙලා තියෙන්නේ මේ අවිද්‍යාව හින්දාමයි මේ විඥානය මේ ලොකු කරගෙන තිබිලා තියෙන්නේ කියලා. බොරුව හින්දාමයි. ඔව් ඇත්තටම අපිට එහෙම විඥානය කියලාවත් පණවන්න තැනක් හම්බෙන්නේ නැහැ අන්තිමට. ඒ කියන්නේ විඥානය කියලාවත් වෙනම පවතින දෙයක්වත් අපි අන්තිමට ගිහලා අන්තිමට අපිට විඥානය කියලා හරි අපි වෙනම පවතිනක් ගන්න එකම ඒ අවිද්‍යාවම අහු වෙනවා. අවිද්‍යාව අහු වෙන්න අපිට මේ විඥානයක් කියලාවත් මොහොතකට පණවන්න තැනක් හම්බෙන්නේ නැතිලා යනවා යම් දවසක. ඔව්. අන්න එදාට අපිට විඥානය කියන එකත් අපිට නිදහස නැහැ. ඒ කියන්නේ විඥානය කියලා පණවන්න තැනක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ දැනීම නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ දැනීමවත් මම කියලා පණවන්න බැරි බව තේරුම් ගන්න. ඔව්. ඒ පැවැත්ම අපි මෙච්චර කාලයක් තියාගෙන යන්නේ ඒ අවිද්‍යාව හින්දා ඉතින්. ඒ පැවැත්මක් කියලාවත් පණව ගන්න බැහැ. ඒ අපිට මොකක් හරි ඕනේ මොනවා හරි විඥානයක් තියෙනවා නැත්නම් මෙහෙම දෙයක් තියෙනවා නැත්නම් මොනවත් දෙයක් නැහැ කියලා හරි මොනවා හරි දැනුමක් හදාගෙන ඒකේ උත්තරයක එල්ලෙන්න ඕනේ. මොකද මෙහෙම නැත්නම් අපි මරණයටපත් වෙනවා. අපිට ඕනේ මොකක් හරි දෙයක් පිළිබඳ අදහසක් හදාගෙන එහෙම දෙයක් පවතිනවා හරි කියලා පවතින්නේ නැහැ කියලා හරි හදාගෙන අදහසක් ඒ අදහස් මතම ඉන්න ඕනේ අපිට. ඒ මතවාදයක් මත දෘෂ්ටියක් මත මොකද එහෙම මතවාදයක් දෘෂ්ටියක් ඇදුවේ නැති වුණොත් එහෙම අපිට ආගනුත් නැහැ ජාතිත් නැහැ අපිට කතා අපි නිකම්ම නිකමෙක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඊගෝ එක කරන්නේ හැම මේකේ මොකක් හරි එහෙම තියෙනවා මේක තියෙනවා එහෙම නැත්නම් මෙහෙම දෙයක් නැහැ කියලා හරි මොකක් හරි දෘෂ්ටියක් හදාගෙන ඒකෙම එල්ලි ඉන්න හදනවා. මොනවා හරි හැඩයක. ඒද හැඩයක් නැහැ හැඩයක් හරි හදාගෙන ඉන්න. අන්නේ හැම තැනකම මේ කියන මායාකාරී බව තේරුම් ගන්න තියෙන්නේ. ඒ අවිද්‍යාව තේරුම් ගන්න අපිට මේ විඥානය කියලාවත් එහෙම නැතුව අනිත්‍යයි කියලාවත් අනාත්මයි කියලාවත් රැඳෙන තැනක්. එහෙම නැත්නම් අපි හිත බලන්නේ මෙතන ධර්මතාවයක් තියෙන කියලා එහෙම හරි මතයක් හදාගෙන ඒක හැරෙන් දෙන්න බලනවානේ. ඔව්. අපි වෙන්නේ ටික අපි හදන හැම දෙයකම මොහේ ටික අහු වෙනවා. අහු වෙච්ච කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට. ඒක තේරුම් ගත්ත කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. තේරුම් ගත්තා කියලා හිතනවා නම් ඒ තේරුම් ගත්තා කියලා හිතන එකත් විඥානේ මායාවම තමයි. ඉවර. මම අරක දන්නවා දැන් මට මෙහෙම එක තේරුණා කියලා. ඊට ඒකත් විඥානේ දැනීම මාත්‍රයි කියලා එතනවා ඒ ප්‍රඥාව බව. දැන් මට වහන්සේ කියන එක මේක හොඳට තේරෙනවා කියන එක පවා හුදු දැනීමක් විතරයි. කියලා එහෙමවත් ප්‍රඥාව කියලාත් දැස ගන්න දැනක් වෙන්නේ. ඒකත් හුදු දැනීම මාත්‍රි විතරයි. ඔව් ඇති වෙලාම නැති දෙයක්. ඇති වෙන්නෙම නැති දෙයක්. ඔව්. ඒක තෙරුවන් සරණයි. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු. දැනට ලබන සතියේත් අපි මේ වෙලාවටම
ආයි ධර්ම සාකච්ඡා ධර්ම දේශනාව පවත්වනවා මේ තුන්වෙනි කොටස වශයෙන්. හැමෝම සහභාගී වෙන්න. අද සහභාගී වෙනාට බොහොමත්ම පිං. Viber community එකට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය ඉන්නවනම් මම මේ meeting chat එක open කරලා තියෙනවා තව ටික වෙලාවක්. ඔයගොල්ලන්ගේ phone number එක code country code එකත් එක්කම දාලා තියෙනවා. ඊට පස්සේ අපිට Viber community එකට add කරන්න පුළුවන්. එහෙම add කරලා නැති අය ඉන්නවා. අපි එහෙනම් අදට ඉවර කරනවා. මම meeting room එක open කරලා තියෙනවා විනාඩි 5ක් විතර. කැමති කට්ටිය phone numbers දාන්න. එහෙනම් අදට සමුගන්නවා. සොමිනසි දාමුණ හරි කියන්න තියෙනවද? අපි නම් මෙතන අවසන් කරා. අපි ලබන සති තව පියවරක් ඉස්සරහට සාකච්ඡා කරමු. එමයි. හරි එහෙනම් දැන් අදට සමුගන්නවා. උත්සාහ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.